අන්න පුතේ අපි අද අලුත්ම වීඩියෝ එකක් කරන්න යන්නේ. ඒ තමයි තව දවස් 20කින් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න ඉන්න ඔබ 2022 මට බොහෝ දෙනෙක් කිව්වා මේ ප්‍රස්තාර පාඩමේ ප්‍රශ්න තියෙනවා කියලා. ප්‍රස්තාර පාඩම සාමාන්‍ය ප්‍රශ්නේ ඉන්නේ සරල රේඛී ප්‍රස්තාරයක ලක්ෂයක් දුන්නාම නැත්නම් අන්තක්ඛණ්ඩය දුන්නාම නැත්නම් අනුක්‍රමය දුන්නාම රේඛාවේ සමීකරණය හොයන්න තියෙනවා. ඊට පස්සේ ඒක x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයත් එක්ක ඒකේ tan අගයට තමයි අනුක්‍රමණය කියන්නේ කියන එක දන්නේ නැහැ කට්ටිය. ඊට පස්සේ අනුක්‍රමණය ඍණ වුණාම ධන වුණාම කොහොමද අනුක්‍රමණයක් නැති එක කොහොමද කියන එක අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් සරල රේඛී ප්‍රස්තාර මම එක ප්‍රස්තාරයකින් ඔය කියන සියලුම ප්‍රස්තාර ටික දැන් මම මෙතන ඇදලා සරල රේඛී ප්‍රස්තාර සම්බන්ධ සියලුම ප්‍රශ්න ටික විසඳනවා විනාඩි 5කදී. ඊළඟට වක්‍ර ප්‍රස්තාර වර්ග තියෙනවා එක්ක උපරිම නැත්නම් අවම. ඒකේ හැමදාම විභාගයට එන ගාන ඒ කියන්නේ ප්‍රස්තාර ගාන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්තාර ගානක් අනිවාර්යෙන් එනවා. ඒක තමයි ලක්ෂයක් දෙකක් දීලා ඊට නැත්නම් අනුක්‍රමණයක් දීලා ප්‍රස්තාරයක් හදන එක. ඒ සියලු කොටස් ටික ආවරණය වෙන විදිහට මම දැන් මේ වීඩියෝ එක කරනවා. SW Max තුලින් මම වීඩියෝ රාශියක් දීලා තියෙනවා. සියලුම විෂය නිර්දේශ එතන ආවරණය වෙනවා. ඊට අමතරව අපේ ගෙදර නොමිලේ උගන්වන පාඩම් මාලාවක් කරනවා ශිෂ්‍යත්ව දරුවන්ට වෙනම SW Max මගින් සාමාන්‍ය පෙළ දරුවන්ට වෙනම අපේ නිවසේ හැමදාම ගුරු ගෙදරක් විදිහට අපි කරගෙන යනවා. නුවර අපපදිංචි ඕන කෙනෙකුට විවෘතයි ලබනාවක් දෙන්න මේක විධිමත්ව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි දැන් බලමු ප්‍රස්තාර පාඩමේ එක උදාහරණයකින් සරල රේඛී ප්‍රස්තාර මම ඉවර කරනවා. එක උදාහරණයකින් මුළු සරල රේඛී ප්‍රස්තාර මුළු පාඩම මම දැන් කරනවා. මේවල විභාගයට එන්නේ මොකක්ද ඒක සහ ඉලක්ක කරලා කරන එක සහ අනිවාර්යෙන් එන එක විතර කරනවා. පළවෙනියෙන් මතක තියාගන්න සරල රේඛී ප්‍රස්තාර කියලා කියන්නේ y සමානයි mx ධන c ආකාරයේ x වල බලය එකක් වන විදිහේ ඒවා. එහෙනම් y සමානයි 2x ධන 3 y සම x ඍණ 11. ඒ වගේ x වල සංගුණකයක් තියෙනවා නියත පදයක් තියෙනවා y සමානයි ආකාරයේ ප්‍රස්තාර. මේවා සියල්ලම සරල රේඛාවක්. වර්ග පදයක් නෑ. x වල වර්ගයක් තිබුණොත් එක්ස්ට්‍රා ගියන් දෙකක් එනවා. ඒවෙන් තමයි වක්‍රයක් එන්නේ. මේකේ එක්ස්ට්‍රා ගියන් එකයි. එතකොට මේක සම්මතාකාරය. y සමානයි mx ධන c ආකාරය. මේකේ මේ m අකුරෙන් කියන්නේ අනුක්‍රමණය. මේක ඔයාලා දන්නවා. c අකුරෙන් කියන්නේ c අකුරෙන් කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. එතකොට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය දෙක දීලා තියෙනවා නම් අපි තියෙනවා m අකුර 2 කියන්නේ 3. එහෙනම් අපි මේක ලියනවා y සමානයි m වෙනුවට 2යි x c කියන්නේ 3යි ධන 3යි. මේකට දානවා ඍණ 2යි ඍණ 3යි දැම්මොත් y සමානයි ඍණ 2යි x ඍණ 3 වෙනවා. මේකට දැම්මොත් දෙකෙන් එක දැම්මොත් y සමානයි ඍණ 2න් 1යි x ඍණ 3. ඒ වගේ m අකුරයි c අකුරයි කියන්නේ මේව සමීකරණේ x වල සංගුණකය තමයි අනුක්‍රමණය c කියන පදේ තමයි අන්තක්ඛණ්ඩය. c වලින් හඳුන්වන්නේ y අක්ෂයේ කැපෙන ලක්ෂයට මූල ලක්ෂයට දුර ඒ ටික මම කියලා දෙන්නම්. දැන් මෙම xy තලයේ මත මේ කියන ප්‍රස්තාරයක් අඳින්නේ කොහොමද කියලා බලමු. අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ ප්‍රස්තාරයක් අඳිනකොට මේක y අක්ෂය මේක x අක්ෂය මෙතන මූල ලක්ෂය. මේකට කියනවා කාටසියම් කණ්ඩායමක තලය නැත්නම් xy අක්ෂ යුගලය. අනිවාර්යෙන් මේ රේඛා දෙක ඇඳලා මේකේ මේ ධන පැත්තේ ධන 1 2 3 4 5 මේ පැත්තේ 1 2 3 4 5 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 4 ඍණ 5 මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 මේ ආකාරයට ලකුණු කරලා මේකේ මූල ලක්ෂය දාලා මෙතන බිඳුව පැහැදිලිව දානවා. ඔය ටික තිබුණොත් තමයි xy අක්ෂ යුගලයට හම්බ වෙන ලකුණු ටික හම්බ වෙන්නේ. දැන් අපි බලමු මේ ආකාරයට දීලා තියෙන සමීකරණය මේක මත අඳින්නේ කොහොමද කියලා. ප්‍රස්තාරයක සමීකරණය දුන්නාම අපි බලමු y සමානයි 3x ධන 1 කියලා. මෙහෙම එකක් අඳින්න අපිට ඕනේ
ලක්ෂ දැන් රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් තිබ්බොත් ඒ දෙක යා කරලා රේඛාවක් ඇඳගෙන එහෙමනම් ප්‍රස්ථාරයක් අඳින්න මතක දැන් ලක්ෂ දෙකක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. එහෙනම් අපි ලක්ෂ 3ක් හරි 4ක් හරි ගමු. ලක්ෂ කියන්නේ මෙතන බිඳුව මේ පැත්තට x වලට ඍණ පැත්ත මේ පැත්ත ධන පැත්ත. මම ගන්නවා x වලගය ඍණ 2යි සිට ධන 2 දක්වා සීමාව දානවා. මෙන්න මේකට. එතකොට x වලට අගය දානවා මෙහෙම ඍණ 2 ඍණ 1 බිඳුව 1 ඇති. ඔන්න දෙක දාමු. අපිට යන්නේ y තමයි 3x. එහෙනම් x නෙවෙයි 3x හදා ගන්න ඕනේ. මෙන්න මේ 3x. එහෙනම් x අකුර 3ෙන් වැඩුණාම තමයි පුතේ 3x හැදෙන්නේ. එහෙනම් වගුව හදා ගන්න හැටි සමහර අයට දන්නේ නැහැ. මේක බලාගන්න. මේක 3ෙන් වැඩි කරනවා. 3 වරක් 2 3යි 3 වරක් 2 6යි. හැබැයි ධනයි නැහැ නේද? මේක 3 වරක් 1 3යි ධනයි නැහැ නේද? 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 1 3යි ධන 3 වරක් 2 6යි. ඊට පස්සේ ආපහු ඕනේ ධන එකක්. ධන එකක් හදාගන්න එක අපිට ධන එකක් ඔක්කොටම දානවා. ධන 1යි. ධන 1යි ධන 1යි. ධන 1යි. දැන් මට මේක ASCII දැන් මේක හදන්න බෑ. ඒකට ආකමන්නේ. අපි දැන් මේක මෙහෙම දාලා 3x අකුරයි ධන 1යි එකතු වුනහම හැදුනේ මොකද්ද? y. 3x ධන 1යි කියන්නේ y. එහෙනම් මේ දෙක එකතු තමයි y කියලා කියන්නේ නේ. මේ දෙක එකතුවට y අපි කියනවා. එහෙනම් ඒ දෙක එකතුවෙන් ලැබෙනවා අපිට y කණ්ඩාංකය. y කණ්ඩාංක කියන්නේ මෙතන ඍණ 6යි ධන 1යි කියන්නේ ඍණ 5යි. ඍණ 3යි ධන 1යි කියන්නේ ඍණ 2යි. වැඩි ගානෙන් අඩු ගාන වැඩි ගානෙන් ලකුණු. බිඳුවයි 1යි කියන්නේ 1යි. 3යි 1යි කියන්නේ 4යි. 6යි 1යි කියන්නේ 7යි. එහෙනම් අපි සාමාන්‍යයෙන් සරල රේඛාවක් අඳින්න අපිට ලක්ෂ ගොඩක් ඕන වෙන්නේ නැහැ. එහෙනම් අපි පුරුදු වෙමු. ඍණ 2යි ඍණ 1යි බිඳුවයි 1යි 2යි දාපුවාම ලක්ෂ ගොඩක් හම්බ වෙනවා. x වලගේ ඍණ 2කේදී ප්‍රයෝගයෙන් ඉපයි. ඔන්න කණ්ණාක ටිකක් මම දාන්නම්. මේ අගයි මේ අගයි. මොකද්ද? ඒකට කියනවා පටිපාටිගත යුගල්. ඍණ 2කේදී y අගය ඍණ 5යි. ඍණ 1කේදී ඍණ 2යි. ඍණ 1කේදී ඍණ 2යි. ඊට පස්සේ බිඳුවේදී 1යි. මේක. බිඳුවේදී y අගය 1යි. 1කේදී 4යි. 1කේදී 4යි. 2කේදී 7යි. 2කේදී 7යි. ඕක තමයි පටිපාටිගත යුගල්. දැන් මේක අපි ලකුණු කරමු ලක්ෂ ප්‍රස්ථාරේ මත. කොහොමද ලකුණු කරන්නේ? මම දැන් ඍණ 2කේදී ඍණ 5. x වලගේ ඍණ 2කේදී මේ ඍණ 2 මේ හරියේ y වගේ ඍණ 5යි. මේ මෙතන. මෙන්න මෙතන. මම දැන් මේකේ තිබ්බ අගයන් ටික දාලා ඉන්නම්කො මේ ඒක ASCII අපේ. මේවා ටික දැම්මනේ. මම මේක රතු පාටින් දාන්නම්. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි කියලා. එතකොට ඍණ 2කේදී ඍණ 5යි කියන්නේ මෙතන ලක්ෂයක් තියලා තිතක් දැම්මා. තිතක් තියලා ලක්ෂ රවුම් කරා. ඍණ 1කේදී ඍණ 2යි. x වලගේ ඍණ 1කේදී y වලගේ ඍණ 2යි බෙන් මෙතන. ඊට පස්සේ බිඳුවේදී ධන 1යි. x වලගේ බිඳුව වෙනකොට y වලගේ ධන 1යි. ඊට පස්සේ මෙතන ඉන්නේ. ඊට පස්සේ එකේදී ධන 4යි කියන්නේ x වලගේ එකේදී 4යි මෙතන. දෙකේදී 7යි. x වලගේ දෙකේදී y 7යි කියන්නේ මෙන්න මේ හරිය. 5යි 6යි 7යි. මේ හරියදී. දැන් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ ලක්ෂ ටික යා කරනවා. යා කරපුවම මේක මතක. ඔන්න. එතකොට ලක්ෂ ටික අපි යා කරනවා දැන්. හරියටම නැති වෙයි. අපි මේකේ පරිමාණයට ගත්තේ නැහැ. මේ මොකක්ද ආවේ? මේ ලක්ෂය හරහා ගියා. 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 මේ අපි ලක්ෂ ටික ලකුණු කළා. ඇඳලා ඉවරලා මේකට දානවා y සමානයි 3x ධන 1යි කියලා. ධන 1යි. මේක පේන්නේ නැත්නම් යටින් y සමානයි 3x ධන 2 කියන රේඛාවේ සමීකරණ තමයි ඇඳේ අපි. එතකොට හොඳට බලන්න. දැන් මම
හැමීට මේ වගුව ටික මකන්නම් මෙතන පැහැදිලි කරන්න බැරි නිසා. y සමානයි 3x ධන එකනේ. 3x කියලා කියන්නේ අනුක්‍රමණය 3යි. ඒ අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය θ නම් θ වල tan නගින්. tan θ සමානයි 3යි කියන එක තමයි මේ අනුක්‍රමණය. එතකොට ධන එක කියන්නේ මේ තියෙන y අක්ෂයේ කැපෙන තැනට මූල අක්ෂයෙන් ඉඳලා දුර 1යි. එහෙනම් ධන එකේ තමයි මේක කැපෙන්නේ. එහෙනම් y සමාන 3x ධන එක කියලා කියන්නේ ධන පැත්තට බර වෙලා y වල එක ඉලක්කම අරන් රේඛාවට අපි කියනවා y සමාන 3x ධන එක. දැන් පැහැදිලි වාට මේ ප්‍රස්තාරය මේක මත අපි ඇඳපිට. දැන් මේකෙන් මම මකලා ඊට පස්සේ ප්‍රස්තාර එකම xy තලයක ප්‍රස්තාර කීපයක් ඇඳලා පෙන්නන්න. right. ඊළඟට මෙන්න මේ ප්‍රස්තාර ටික. y සමාන 2x දාන්න බලමු. y සමානයි 2x ධන 3. මේකට අපි අගයන් තුනක් විතර ගමු. පහක් ඕනේ නැහැ. x වලගේ දානවා මෙහෙම. ඍණ 1යි බිංදුවයි ධන 1යි. එතකොට 2x කියන්නේ මේ දෙක x අවුල දෙකෙන් වැඩි කරනවා. එහෙනම් ඍණ 1 දෙකෙන් ඍණ 2යි බිංදුවයි 1 2 2යි. ධන 3යි ඔක්කොටම දානවා. ඊට පස්සේ 2x ධන 3 කියන්නේ මොකද්ද? y ට. එහෙනම් මේ දෙක එකතු වෙන අපිට එනවා y. මේ පේල් දෙක. ඍණ 2යි ධන 3යි කියන්නේ ධන 1යි. වැඩි ගානෙන් අඩු ගන්න අඩු කරා වැඩි ගානට වෙනවා. 3 බිංදුව කියන්නේ 3යි. 3යි 2යි 5යි. එහෙනම් x වලට ඍණ 1කේදී y ධන 1යි. x වලගේ ඍණ 1කේදී y වලගේ ධන 1යි. වෙන්න මෙතන. බිංදුවේදී ධන 3යි. x වලගේ බිංදුවේ ධන 3යි මෙතන. එකේදී ධන 5යි. x වලගේ එකේදී ධන 5යි මෙතන. එහෙනම් ඔය කියන රේඛාව මොකද්ද? මෙන්න මේක. මේ රේඛාව තමයි ඔය කියන y සමානයි. මම ඒක දිනනවා මේ y සමානයි 2x ධන 3. මේක අනුක්‍රමණය කීයද? 2යි අන්තක්ඛණ්ඩය 3යි. අන්තක්ඛණ්ඩය 3යි කියලා කියන්නේ මේ තුනේ ඉලක්කමෙන් තමයි කැපෙන්නේ. එහෙනම් අන්තක්ඛණ්ඩය හැම වෙලාවෙම මේ 3යි. ඊට පස්සේ මම දැන් මේක මතම තව ප්‍රස්තාර කීපයක් අපි මෙහෙම අඳිනවා. ඍණ 3x ධන 5 දීපන් y සමානයි ඍණ 3x ධන 5 බලන්න. මේකට අගයක් තුනක් දාන්න. x ට ඍණ 1යි බිංදුවයි ධන 1යි. ඍණ 3x වමද ඍණ 3x x අකුර ඍණ 3x වෙන්නේ ඍණ 3ෙන් වැඩිලා. ඍණයි ධන 3 අරගෙන 3යි. ඍණයි බිංදුවයි මොකක් වැඩි කරා? ඍණයි ධනයි ඍණ 3 අරගෙන 3යි. ඊට පස්සේ ධන 5යි. ධන 5ක් මෙතෙන්ද දැම්මා. මේ දෙක එකතු y. එහෙනම් මෙතනත් 5යි. මෙතනත් 5යි. මෙතනත් 5යි. ඒ දෙක ගන්නවා y යගේ හැදෙනවා. 5 3 8යි. බිංදුවයි 5යි 5යි. ඍණ 5යි ධන 5යි ඍණ 3යි ධන 5යි කියන්නේ ධන 2යි. දැන් කොහමද? x වලගේ ඍණ 1කේදී y වලගේ ධන 8යි. කොහමද? x වලගේ ඍණ 1කේදී y වලගේ ධන 8යි වෙන්න මේ. පායහත මෙන්න මේ හරිය. බිංදුවේදී 5යි. x වලගේ බිංදුවේදී y වලගේ ධන 5යි මෙතන. x වලගේ එකේදී y වලගේ 2යි. x වලගේ එකේදී y වලගේ 2යි. මෙන්න මෙතන. ඒ රේඛාව මොකද්ද? මෙන්න මේ ආකාරයට. y සමානයි මේ ඍණ 3x ධන 5. ඍණ 3x ධන 5 කියලා. ඒකෙදී අනුක්‍රමණය ඍණ වුණ නිසා මේ අතට x අක්ෂයේ ඍණ දිශාවට බර වුණා. ධන 5 කියන්නේ මේ පහේ ඉලක්කමේදී මේක y අක්ෂයේ කැපෙනවා. පැහැදිලිද? ඊළඟට මම තව එකක් ඕකම තමයි අඳිනවා. කොහොමද? මේකම x ඍණ 3 බලමු. y සමාන x ඍණ 3. මෙතනින් අඳින්න පේනවනේ. y සමානයි x ඍණ 3. මේකටත් අඳිමු x වලට ඍණ 1යි
බිඳුවයි ධන එකයි දානවා. එතකොට x වෙනුවට අපි දාලා දෙන්නේ ඍණ එකමයි. x වලගේ xමයි. බිඳුවයි එකයි. ඊට පස්සේ ඍණ 3ක් දැම්මා සේරටම. දැන් ඍණ එකයි ඍණ 3යි උත්තරේ මොකද්ද? ඍණ 4යි. බිඳුවයි ඍණ 3යි ඍණ 3යි. ධන එකයි ඍණ 3යි කියන්නේ කීයද? වැඩි ගානෙන් අඩු ගාන අඩු කරා ඍණ 3 එකක් ගියාම ඍණ 2යි. දාමු. ඍණ එකේදී ඍණ 4යි. x වලගේ ඍණ එකේදී y වලගේ ඍණ 4යි මෙන්න මේ. x වලගේ බිඳුවේදී ඍණ 3යි. x වලගේ බිඳුවේදී y වලගේ ඍණ 3යි. ඊට පස්සේ x වලගේ එකේදී ඍණ 2යි. x වලගේ එකේදී ඍණ 2යි මෙතන. ඒක මොකක්ද? අමුතු එකක්. මෙන්න මේ ආකාරයෙන් යනවා එක. මෙහෙම යනවා. මේ රේඛාවට අපි කියනවා y සමානයි x ඍණ 3ට. y සමානයි x ඍණ 3යි. මෙතෙන්දී x ඍණ 3යි කියන්නේ අනුක්‍රමණය 1යි. ඒ කියන්නේ x අක්ෂයේ ධනසව සමග සාධන කෝණය tan නගේ 1යි. මේක θ කියලා හිතුවොත් tan θ. tan නගේ 1යි කියන්නේ 45යි. මේක අංශක 45යි. ඊට පස්සේ x ඍණ 3යි කියන්නේ අනුක්‍රමණය 1 අන්තක්ඛණ්ඩය ඍණ 3. ඍණ 3 කියන්නේ මොකද්ද? y අක්ෂය කැපෙන්නේ ඍණ 3ේදී හරිනේ. මෙතන ඉඳලා මෙතෙන් දුර 3යි. හැබැයි ඍණ. ඒක තමයි ඍණ 3යි කියන්නේ. එහෙනම් ඒ සමීකරණ දිහා බලලා x කැපෙන තැන y කැපෙන තැන හොයන්න පුළුවන්. මේන් x කැපිලා තියෙනවා මෙතෙන්. මොකක්ද ඒ කියන්නේ? මෙතන y යගේ මොකද්ද? බිඳුවයි. අපි බලමු y සමානයි x ඍණ 3 කියන රේඛාවේ මෙතෙන්ට දානවා මම. මෙතන කැපිච්චාගේ මොකද්ද? මෙතන y අක්ෂයේ බිඳුව. එහෙනම් y ට බිඳුව දැම්මොත් y සමානයි බිඳුව දැම්මොත් සමානයි x ඍණ 3යි. මම මේ ඍණ 3 මෙහාට දානවා. එතකොට ධන 3යි. සමානයි x වෙනවා. බිඳුව ධන. එහෙනම් x සමානයි 3ේදී y බිඳුව. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂය මොකද්ද? 3යි බිඳුවයි. ඒක හරහා යනවා කියන එක මෙතනින් ඔප්පු වෙනවා. එහෙනම් ප්‍රස්ථාරයේ මත ලක්ෂයක ඛණ්ඩාංක ගත්තොත් ඒ ඛණ්ඩාංක මේ සමීකරණය දාපුවම දෙපැත්ත සමාන වෙනවා. බිඳුව වෙනවා. ඒකෙන් ඒ කතාව ඉගෙන ගත්තා. ඊළඟට මේ එතන y සමානයි බිඳුව දාපුවම x සමානයි 3 වුණා. ඒ කියන්නේ මේක x අක්ෂය කැපෙන්නේ 3ේදී. y එකේ බිඳුවයි. ඒකයි. ඊට පස්සේ අපි තව එකක් දාමු බලන්න. y සමානයි x කියන එක දාමු. මේකත් අගයන් 3 දාමු. x ට දානවා ඍණ 1යි බිඳුවයි ධන 1යි. එතකොට x කියන්නේ ඒකමයි. එහෙනම් y ටත් එන්නේ මොකද්ද? එකට ඍණ එකමයි. බිඳුවල බිඳුවමයි එකට එකමයි. එහෙමනම් මොකක්ද ඒ කියන්නේ? y සමාන x. y ට x ට 1 දානකොට y 1යි. 2 දානකොට 2යි. බිඳුව දානකොට බිඳුවයි. එහෙනම් xy මෙයා කියන්නේ 2. ඍණ එකේදී 1යි. එහෙනම් මේ කන්නාම් කරන්නේ ඍණ 1 ඍණ 1. මෙතන බිඳුව බිඳුව. මෙතන 1 1. ධන 1 ධන 1. එහෙනම් x සමාන y කියන්නේ x වලට 10 නම් y 10යි. එහෙනම් බලමු මේ අගයන් තුන. ඍණ 1 ඍණ 1 කියන්නේ මෙතන. බිඳුව බිඳුව කියන්නේ මෙතන. 1 1 කියන්නේ මෙතන. ධන 1යි දැන් මේක. එහෙනම් ඒ රේඛාව මෙන්න මෙහෙම එනවා. හරියටම x රේඛාව. දැන් මෙතන තියෙනවා x වල 1යි. මේකෙත් x වල සංගුණක 1යි. එහෙනම් මේ රේඛාවයි සමාන්තර වෙන්න ඕන. ඒක මේ ඇදට පේනවා. සමාන්තරය කියන්නේ අනුක්‍රමණය සමානයි. මේ අනුක්‍රමණය සමානයි. x සමානයි y කියන්නේ 10ේදී 10යි. 5ේදී 5යි. මේ 3ේදී 3යි. මේ පැත්තේ ඍණ 3ේදී ඍණ 3යි. මේ මෙහෙම යන්නේ මේක සමාන වෙන්න ඕනේ මේක. ඊට පස්සේ 4ේදී 4යි. එහෙමනම් y සමාන x කියන රේඛාවෙන් අපි කියන්නේ x අගය y අගය සමානයි. ඊට පස්සේ y සමානයි අපි බලමු ඍණ x දාලා. y සමාන ඍණ x කියන එක තමයි. y සමානයි ඍණ x කියන රේඛාව. ඒකත් දාන්න බලන්න. x ට දානවා ඍණ 1යි බිඳුවයි ධන 1යි. අපි ඍණ x දාමු. ඍණ x කියන්නේ මේ ලකුණ ඍණ කරනවා. මෙන්න ධන 1යි බිඳුවයි ඍණ 1යි. එතකොට y කියලා කියන්නේ ඍණ x. එහෙනම් මේ අගයන් ටිකම තමයි y. ඒ කියන්නේ 1යි බිඳුවයි ඍණ 1යි. දැන්
x වලගේ ඍණ එකේදී y ධන එකයි. x වලගේ ඍණ එකේදී y ධන එකයි මෙතන. x බිඳුවේදී බිඳුවයි මෙතන. ධන එකේදී ඍණ එකයි. ධන එකේදී ඍණ එකයි මෙතන. එහෙනම් මේ හරි. ඔය කියන ලක්ෂ තුනක් කරගුවම මෙන්න මේ ආකාරයට එනවා. y සමානයි ඍණ x. දැන් මම හිතන්නේ සරල රේඛාවක පිහිටීම y සමාන ඍණ x වෙච්ච ගමන් මේ අතර බර වෙනවා. y සමාන ධන x වෙච්ච ගමන් මේ අතර බර වෙනවා. මේ අන්තක 45 කෝණයක් හැදෙන්නේ. x වලගේ y වගේ සමානයි. ධන අනුක්‍රමණ තියෙන ඔක්කොම මේ අතට නැමෙනවා. ඍණ අනුක්‍රමණය මෙහාට නැමෙනවා. මේ ඍණ 3x වෙච්ච ගමන් මෙහාට. මේ ඍණ x වෙච්ච ගමන් මෙහාට. ඊට පස්සේ අනිත් එක තමයි x අක්ෂයේ පහේ ඉලක්කම හරහා රේඛාවක් ගැහුවොත් මෙන්න මෙහෙම යනවා. ඔකට කියනවා අපි x සමානයි 5 කියලා. ඊට පස්සේ y අක්ෂයේ තුනේ ඉලක්කම හරහා රේඛාවක් ඍණ 3 හරහා ගියොත් මේ යන්න යනවා. ඔකට කියනවා y සමානයි ඍණ 3. x අක්ෂයේ ඍණ 2 හරහා ගියොත් මේ ආකාරයට රේඛාව යනවා. එහෙනම් මේකට අපි කියනවා x සමානයි ඍණ 2. y අක්ෂයේ ධන 2 හරහා ගියොත් මේ ආකාරයට යනවා. ඔකට කියනවා y සමානයි ධන 2. එහෙමනම් ඒකෙදි x අගයක් නැහැ. y වල 2 හරහා යන y සමාන 2. මේක මොකක්ද එහෙනම් පැහැදිලිව මතක තියාගන්න. x අක්ෂය කියන එක පිළිටන්නේ y වල බිඳුව. එහෙනම් මේකට කියනවා y සමානයි බිඳුව. ඒකම තමයි x අක්ෂය. මේක මොකද්ද? x අක්ෂයේ බිඳුව. ඒකට කියනවා අපි x සමානයි බිඳුව. ඒකම තමයි y. එහෙනම් ප්‍රස්ථාර සරල රේඛයේ ප්‍රස්ථාර ගැන අපිට ඔය පිහිටීම ගැන ඉගෙන ගන්න තියෙනවා මේ ටික. ඊට පස්සේ චුට්ටක් ඉස්සරහට යනවා අනුක්‍රමණය අන්තක්කන්දේ. ඒකටම අලුත් රූපයක් ඇඳලා ඒකෙන් කියලා දෙන්න කොහොමද පිහිටන්නේ කියලා. අපි දැන් මේක කටු ගාලා වැඩි මේ ආකාරයට xy තලයක් තියෙනවා. දැන් මම මේකේ අපි අඳිනවා සරල රේඛාවක්. මේක මෙහෙම රේඛාවක් තියෙනවා. මේක මත මේක y සමානයි mx mx ධන c කියලා අපි හිතනවා. මේක මත ලක්ෂයක් මෙන්න මෙතන මොකද්ද? x වලගේ බිඳුවයි y වලගේ එකයි. x වලගේ බිඳුවයි y වලගේ එකයි. බිඳුව එක හරහා යනවා. ඊට පස්සේ අපි මේක මත ලක්ෂයක් නිකන් හිතමු xy කියලා. x වලගේ x y වලගේ y අපි දන්නේ නැහැ. ඊට පස්සේ මේක හරහාත් යනවා කියමු. x වලගේ ඍණ එකේදී y වලගේ බිඳුවයි. මේ ඍණ එකේදී බිඳුවයි. මේ ලක්ෂ දෙක හරහාම යනවා මේක. y සම mx ධන c කියලා අපි හිතුවා. දැන් ප්‍රස්ථාර එක අනුක්‍රමණය ලක්ෂ දෙකක් දීලා තියෙනකොට අනුක්‍රමණය හොයන්න කොහොමද? බලා ගන්න. මේක තමයි ඔයාලට කෙටි ප්‍රශ්න පත්‍රයේ වැදගත්ම කොටස. සරල රේඛීය ප්‍රස්ථාරයේ කට්ටිය අනගන්නේ වරද්දාගන්නේ ඕක. අපි දන්නේ නැහැ මේකේ සමීකරණය මොකක්ද කියලා. එහෙනම් දී ඇති ලක්ෂ දෙකක් තියෙනවා මෙතන. මේ ලක්ෂයේ කණ්ඩායමක මම දානවා. මෙතන y යගේ බිඳුවයි x යගේ මෙතනදී y යගේ බිඳුවයි x යගේ එක ඍණ එකයි. මෙතනදී මේ ලක්ෂයේ x අක්ෂයේ බිඳුව හරහා y වල එක හරහා. එහෙනම් මේ ලක්ෂයේ බිඳුව එක මේක ඍණ එක බිඳුව. එතකොට අපි ඒකෙන් ගන්නවා y එක ඍණ y දෙක කියලා ගන්නේ මෙතන y යගේ මෙතන x යගේ. මෙතන y යගේ මෙතන x යගේ. y එක ඍණ y දෙක කියන්නේ එක ඍණ බිඳුව. එහෙනම් මම දානවා අතන y යගේ එකයි ඍණ මෙතන y යගේ බිඳුවයි. බෙදීම මෙතන x එක ඍණ x දෙක. මෙතන x යගේ බිඳුවයි ඍණ මෙතන x අගය මොකද්ද? ඍණ 1යි. පැහැදිලිව වරද්ද ගන්න. එතකොට m සමානයි එක ඍණ බිඳුව කියන්නේ 1යි. බෙදීම බිඳුව ඍණ 1. ඍණ 1 කියන්නේ ඍණ ධන 1යි. ධන 1යි. එක විදිහේ මෙතන කියන්නේ m සමානයි 1යි. එහෙමනම් මෙතන අනුක්‍රමණය 1යි. එතකොට අනුක්‍රමණය 1 වෙනකොට මේ රේඛාවේ y සමානයි 1x ධන c කියලා කිය හැකියි. 1x කියන්නේ x ධන c. අනුක්‍රමණය එකක් ආවා. හැබැයි c කියන්නේ අන්තක්කන්දේ. අපිට අන්තක්කන්දේ හොයාගන්න තියෙන්නේ. මෙන්න මේ දුර අන්තක්කන්දේ මොකද්ද?
y අක්ෂයේ කැපෙන ලක්ෂයේ මූල ලක්ෂයේ ඉඳලා දුර කීයද මෙතන 1යි. එහෙනම් අපි ඒකට දානවා මේ එන්නේ c. c සමානයි ධන 1යි. එහෙනම් y සමානයි x ධන 1යි. ඕක තමයි මේ රේඛාවේ සමීකරණය. දැන් මෙතන c සමානයි මේක කියලා ආවා. තව ක්‍රමයක් තියෙනවා c හොයන එක. n සමානයි කොහොමද? y එක කරගෙන y දෙක බෙදීම x කරගෙන x දෙක. අපි xy කියලා ලක්ෂ දෙකක් සලකනවා. ඒ වෙනුවට අපිට දීලා තියෙන ලක්ෂ දෙකක්. මෙතන බිංදුව 1 මෙතන ඍණ 1 බිංදුව. ඒක තමයි පාවිච්චි කරේ x1 y1 කියලා. දැන් මෙතන x1 y1 කියන ලක්ෂය. සමීකරණයක් අපිට භාගයක් දුන්නම රේඛාව මත ලක්ෂයක් ගන්නවා නම් අනුක්‍රමණය අන්තක්කන්ද හොයන එක බලන්න. දැන් මේක බිංදුව 1 හරහා යනවා. හරහා යන නිසා අපි මෙතෙන්ද ගන්නවා ඒක. y සමානයි මේකනේ අපිට ආවේ 1x ධන c කියලා වань. අපි දන්නේ දැන් බිංදුව 1 හරහා යනවා නම් අපි ඒක ආදේශ කරපුවාම තෘප්ත කරන්න බෑ. x වලගේ 1යි y වලගේ බිංදුවයි. මෙතන x සමානයි x වල බිංදුවයි හා y සමානයි 1 ආදේශ කරලා බලනවා. එතකොට මොකද වෙන්නේ? y දානවා 1 ඉලක්කම සමානයි x වලට බිංදුව දානවා. 1 වැඩි කෙනෙක් බිංදුව. ධන c. එහෙනම් බිංදුව වැඩි කරලා බිංදුවයි 1 සමානයි c. එහෙනම් මොකද්ද? c සමානයි 1යි. ඒක තමයි මම ආවේ x ධන 1 කියලා ආවේ. c සමාන 1 කියන එක බලපු ගමන් පේනවා y අක්ෂයේ කැපිච්ච තැනට මූල අක්ෂයේ ඉඳලා දුර 1යි. එහෙනම් ඔය කියන කරුණු දෙක තුන ඔයා අවබෝධ කරගත්තා නම් ඕනම ප්‍රස්තාර ගණක් හදන්න පුළුවන්. දැන් මම දෙනවා ලක්ෂයක් එක්ක මෙහෙම. මෙන්න මේක තමයි අනුක්‍රමණය හොයන සූත්‍රය. y එකෙන් y දෙක වෙන්නේ x එකෙන් x දෙක. මේක අනුව අපිට පුළුවන් දීලා තියෙන රේඛාවක් අපි දැන් ගත්තොත් රේඛාවක් මත ලක්ෂ දෙකක් දීලා තියෙනකොට අනුක්‍රමණය මේ රේඛාවේ සමීකරණ වෙනවා. කොහොමද අපි ඒක හොයන්නේ? ඔන්න බලන්න. රේඛාවක ලක්ෂ දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන්. 4 6 2 2. 4 6 2 2. අපි හිතමු මේක p ලක්ෂය මේක p ලක්ෂය මේක q ලක්ෂය කියලා. මේක පළවෙනි ගාන. මෙම ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයන්න අනුක්‍රමණය හොයන්න අන්තක්කන්ද වෙන්න කියලා කියනවා. ඔන්න බලා ගන්න වෙන හැටි. එකක් තමයි m සමානයි y එක ඍණ y දෙක බෙදීම x එක ඍණ x දෙක. මේකේ සමීකරණය අපි හිතමු y සමානයි mx ධන c සම්මත ආකාරය පොදු ආකාරය. එතකොට y සමානයි y එක ඍණ m සමානයි y එක ඍණ y දෙක බෙදීම x එක ඍණ x දෙකනේ. එතකොට y එක කියලා කිව්වොත් මේකට මේක y දෙක. මේක y එක මේක y දෙක. මේක x එක වෙනවා මේක x දෙක වෙනවා. දැන් y එක ඍණ y දෙක 6 ඍණ 2. m සමානයි මෙතන 6යි ඍණ මෙතන 2යි. බෙදීම x මේක y එක නම් මේක x එක. x එක 4 ඍණ මෙතන x දෙක 2යි. එහෙනම් m සමානයි 6න් 2ක් 4යි 4න් 2ක් 2යි. 4 බෙදීම 2යි කියන උත්තරේ 2ක් 1යි 2ක් 2යි. එහෙනම් m සමානයි 2යි. m සමානයි 2යි. අනුක්‍රමණය 2යි. දැන් අපි මේකට දානවා y සමානයි 2x දාන c දන්නේ නැහැ අපි. c හොයන්නේ අපි මේකට ආදේශ කරනවා එකට. කොහොමද? ඒක කරන්නේ මෙහෙමයි. මේ එක ලක්ෂයක් කරගමුකෝ. y සමානයි mx ධන c නේ. mx ධන c. මේකට මේ ලක්ෂ දෙකේ දෙක ආදේශ කරනවා. x සමානයි 2 හා y සමානයි 2 ආදේශ කරවන්න මොකද වෙන්නේ කියලා. y වෙනුවට 2යි. සමාන x වෙනුවට 2යි x ධන c. දැන් අපි x වලගේ මෙතන m වැඩි කිරීම 2 නේ. නමුත් අපි m වලගේ අපි 2යි කියලා හොයාගත්තා නේ. එහෙනම් 2 සමානයි 2 වැඩි කිරීම 2 ධන c. 2 2 4යි. එහෙනම් 2 ඍණ 4 සමානයි c වෙනවා. 2 2 4 මෙහාට ඍණ 4 වෙනවා. 2 ඍණ 4 කියන්නේ මේ පැත්තට ගන්න. එතකොට c
C අකුරු තනි කරපුවාම මේ පැත්තට 2 ඍණ 4. එතකොට 2 ඍණ 4 කියන්නේ C සමානයි ඍණ 2යි. වැඩි ගන්න ගන්නවා. එහෙනම් C සමාන ඍණ 2 වෙනකොට මෙතෙන් දානවා ඍණ 2. එහෙනම් y සමානයි 2x ඍණ 2යි මේ සමීකරණය. ඒ කියන්නේ mx දාන c ට එක ලක්ෂයක අගයනාස් කරනවා මේ. x ට 2යි y ට 2යි දැම්මා. 2 සමානයි 2යි m ධන c. නමුත් m සමාන 2යි කියලා හම්බෙලා. 2 2 4යි. 2 2 4යි ධන c. c තනි කරලා තියෙන c හොයන එක අරමුණ. c ඉතුරු කරලා 2 2 4 මෙහාට දානවා ඍණ 4 වෙනවා. 2 ඍණ 4යි කියන්නේ ඍණ 2යි. c සමාන ඍණ 2යි. ඕකම තව පැත්තකින් හෙව්වොත් මෙහෙම එනවා. y සමානයි mx ධන c ට මේක අල්ස කරනවා. x ට 4යි y ට 6යි. 6 සමානයි 4යි m ධන c. නමුත් m කියන්නේ මේකේ අපිට හම්බුණා කීයද? 2යි කියලා ආවනේ. මේ m කියන්නේ 2යි. එහෙනම් මෙතන දානවා 6 සමානයි 4යි වැඩි කිරීම 2යි ධන c. 4 2 8යි. 6 ඍණ 8 සමානයි c. 6 ඍණ 8යි කියන්නේ ඍණ 2යි. වැඩි ගණන් අනුගමනය සමානයි c. ඒත් අනුක්‍රමනේ අන්තක්කල්ලේ ඍණ 2යි නේ. මේ මෙතන ඍණ 2 කොහොම ආවත් මේක මත ලක්ෂයන් නම් අපිට ඒක තෘප්ත කරනවා කියලා මතක තියාගන්න. එහෙනම් y සමානයි m කියන්නේ 2යි x c කියන්නේ ඍණ 2යි. කොහොම ගත්තත් මේ ලක්ෂ දෙක හරහා යනවා නම් ඒක මේ mx ධන c ට ආදේශ කරපුවම රේඛාවේ m අකුරයි c අකුරයි දෙක හොයාගන්න පුළුවන්. ඔය විදිහටම තව එකක් ඕනනම් අපි හදමු. මෙතන y ඍණ පහ බෙදීම x ඍණ 2 සමානයි 2යි. ඒ කියන්නේ y ඍණ පහ බෙදීම x ඍණ 2 සමානයි මෙතන තියෙන්නේ 2යි. දැන් අපි හරස් ගුණ දෙමු. එක්වරක් y ඍණ පහ කියන්නේ මම මෙතෙන්ද ගන්නවා. y ඍණ 5 තරක y ඍණ 5යි. සමානකම් එහා පැත්තේ දෙකෙන් වෙන්න දෙවරක් x ඍණ 2. x ඍණ 2. දැන් y තන කරන y සමානයි ඍණ 5 හැටිය ධන 5යි. 2x ධන 2x ඍණ 2. දෙවර 4යි. දැන් y සමානයි 2x මුලින් ලිව්වා 5යි ඍණ 4යි කියන්නේ ධන 1යි. ඔය y සමානයි 2x ධන 1යි කියලා එහෙම ආවා. ඒකට m සමානයි 2යි මේකට අපි දැම්මම පස්සේ 2x ධන 1යි කියලා අපිට ආවා කලින්මනේ. මොන ක්‍රමයෙන් හැදුවත් මේ කියන සමීකරණය අපිට ලැබෙනවා. එහෙනම් එකක් තමයි හරියට මතක තියාගන්න. දීලා තියෙන ලක්ෂයකට xy ඇඳගෙන y ඍණ 5 සමාන බෙදීම x ඍණ 2 සමානයි අනුක්‍රමණය. මේක ඍණ මේක 5 ඍණ 2 බෙදීම 2 ඍණ 2 සමානයි ඒත් අනුක්‍රමණය. දැන් මේක ඍණ මේක ඍණ මේක ඒක බෙදීම එකක් අනුක්‍රමණය. අනුක්‍රමණ දෙක සමාන කරගම රේඛාවේ සමීකරණය වෙනවා. එහෙනම් සරල රේඛාවක සමීකරණයක් දීලා තියෙනකොට xy හොයන එක එක ලක්ෂ දෙක ලක්ෂයක කණ්ඩායමක දීලා තියෙනකොට අනුක්‍රමණයක් දක්වන්න හොයන එක ඒ ඔක්කොම අපි දැන් බලමු තව එකක් දී ඇති ලක්ෂ අන්තක්ඛණ්ඩය රේඛාවක ලක්ෂයක් දී ඇති විට සමීකරණය හොයන්නේ කොහොමද? ඛණ්ඩය අනුක්‍රමණය දීලා තියෙනකොට රේඛාවේ සමීකරණය යන්නේ කොහොමද? දැන් අන්තක්ඛණ්ඩේ c සමානයි 2යි අනුක්‍රමණේ m සමානයි 3යි. එහෙනම් රේඛාවේ සමීකරණය මොකද්ද මේ? y සමානයි mx ධන c නේ. එතකොට m කියන එක මෙතෙන්ද දානවා c කියන මෙතෙන් දානවා. y සමානයි 3x ධන 2. ඔන්න සරලම කරන්න. අන්තක්ඛණ්ඩයේ c සමානයි 3යි. ඒක මත ලක්ෂයක් දීලා තිනවා අපිට මෙහෙම කියමු 2යි 7යි. p ලක්ෂයක් දීලා තිනවා 2 7. එහෙනම් මේක තමයි අන්තක්ඛණ්ඩය සහ ලක්ෂයක් දීලා දෙනකොට රේඛාවේ අනුක්‍රමණය හැටි බලා ගන්න. y සමානයි mx ධන c ආකාරයේ සමීකරණයක් තියෙනවා. මේකෙදි ගැලීම c කියන්නේ 3යි. එහෙනම් y සමානයි mx ධන c. c වෙනකොට අපි දාන 3. හැබැයි x අකුරයි y m අකුර හොයන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ලක්ෂය හරහා මේක යනවා නම් x ට 2යි y ට 7යි දාලා බලන්න මොකද වෙන්නේ. එතකොට y ට දානවා 7 සමානයි m වරක් x ට දානවා 2 ධන 3. දැන් 7 ඍණ 3 මේ ධන 3 වෙන සමානයි 2යි m. එතකොට මේකේ 7න් 3ක් 4 සමානයි
2යි m. අපිට m හොයන එකනේ. මේ පැත්ත දෙකෙන් බෙදුවා මේ පැත්ත දෙකෙන් බෙදුවා. මේකට මේක කැපුණා දෙවරක් 2යි. එතකොට m සමානයි 2යි. එහෙමනම් අපි මෙන්න මේකට දානවා c දන්නවනේ දැන්. y සමානයි mx ධන c වෙනකොට y සමානයි m අකුර කියන්නේ මොකද්ද? 2යි x 2යි x ධන c කියන්නේ අපිට හම්බුනේ දීලා තියෙනවා. ඔක තමයි යන්නේ. මේක නැවත මම කියන්න. ලක්ෂයක් සහ සරල රේඛාවක මත පිහිටි ලක්ෂයක් සහ අන්තර්කණ්ඩය දීලා තියෙනකොට කොහොමද සමීකරණය? y සමානයි mx ධන c. මේ c කෙලින්ම 3යි. එහෙනම් y සමානයි mx ධන c. මේකෙදි x වෙනුවට 2යි y වෙනුවට 7යි ආංශ කරපුවාම m වෙනවා. දැන් c කියන්නේ කෙලින්ම 3යි. මෙතෙන් දානවා 3. එහෙනම් y වෙනුවට 7 දාමු සමානයි m අපි දන්නේ නැහැ. x වෙනුවට දානවා මේ 2. මොකද 2 7 හරහා යනවා කියන්නේ මේක තෘප්ත කරනවා. ධන 3. දැන් m අඩම් කැල ඉතුරු කරගත්තා 2m. සමානව මේ පැත්තේ 7 තිබුණා. මේ ධන 3 මෙහාට ආව ඍණ 3 වුණා. 7න් 3ක් 4. සමානයි 2m. එතකොට 2 අයින් කරන්න ඕනේ m හොයන එක. 2න් බෙදුවා දෙපැත්තට. 2කට 2 කැපුණා දෙවරක් 4ට 2යි. සමානයි m. එහෙනම් m සමානයි 2 මෙතෙන් දානවා. එතකොට y සමානයි 2යි x ධන c කියන්නේ 3යි. දීලා තියෙනවා. අනුක්‍රමණය m සමානයි ඍණ 1යි ඛණ්ඩාංක p කියන ලක්ෂයක් දීලා තිනවා 2 3 හරහා යනවා. දැන් බලමු මේක කොහොමද හොයන්නේ කියලා. y සමානයි mx ධන c තමයි පොදු සමීකරණය. m වෙනකොට මේක දැම්මොත් y සමානයි ඍණ x ධන c වෙනවා. c වයන් අපි කෙලින්ම මෙන්න මේක ආදර්ශ කරනවා මෙතෙන්ට. x සමානයි 2යි y සමානයි 3යි දාමු මේකට. එතකොට c අකුර ඉතුරු වෙනවා. y සමානයි y කියන්නේ මෙතන ගියද මෙතන දානවා මෙහෙම. ආදේශ කරනවා. y වෙනුවට දානවා මොකද්ද? 3. සමාන ගුණය පැත්තේ ඍණ 1යිනේ. m කියන්නේ ඍණ 1යිනේ. ඍණ 1 වැඩි කිරීම x කියන්නේ මොකද්ද? මේ x අකුර 2. ධන c අපි දන්නේ නැහැ. එතකොට 3 ධන ඍණ 2යි මෙතන එනවා ධන c. c ඉතුරු කරගෙන මේක මෙහාට ගන්නවා. ඍණ 2 මෙහාට දානවා. 3 ධන 2 සමානයි c. එතන දැන් 5යි. 5 සමානයි c. එහෙනම් සමීකරණය මොකක්ද මෙතන එන්නේ? y සමානයි m කියන්නේ ඍණ 1යි ඍණ x ධන c කියන්නේ 5යි. අනුක්‍රමණයේදී ලක්ෂයක් දුන්නත් ඒක හොයන විදිය අන්තක්කණ්ඩයේදී ලක්ෂයක් හොයන දුන්නත් y සමාන mx ධන c ආකාරයට දාලා සරල රේඛා සම්බන්ධව මෙහෙමයි අපිට හොයන්න තියෙන්නේ. 1යි 7යි 3යි 15යි. 1 7 අනිත් එක 3 15. මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය යනවා. කොහොමද? m එක තමයි මෙහෙම. m සමානයි y එක වෙන y දෙක. 15 ඍණ 7. බෙදීම 3 ඍණ 1. තව විදිහකට මේකේ xy කියලා ලක්ෂයක් හිතා ගන්නවා. අපි මේකයි ඈඳගන්නවා. y ඍණ 7. මේකම සමාන කරනවා. නැත්තම් වෙන විදිහකට m සමානයි මේකයි y ඍණ 7 x ඍණ 1. එහෙනම් මේ කියන්නේ m මේ කියන්නේ m. එහෙනම් 1යි 2යි දෙක සම කරනවා. එතකොට මේකට මේක සමානයි. y ඍණ 7 බෙදීම x ඍණ 1 සමානයි 15 ඍණ 7යි කියන්නේ 15න් 7ක් කීයද? හරි. එහෙම ගියමු. 3 න් 1යි. 15න් 7ක් ගියාම කීයද? 8යි. 3 එකක් ගියාම 2යි. දෙකක් අතර ගිය 2යි 4යි. 4. එහෙනම් y ඍණ 7 බෙදීම x ඍණ 1 සමානයි 4 බෙදීම 1ක්. යට එකක් මේකෙන් මේක විදිහ මේක. එහෙනම් එකෙන් වැඩි කියලා කියන්නේ y ඍණ 7ම සමානයි 4 වරක් x 4යි x
ඍණ 4. එහෙනම් y සමානයි ඍණ 7 එහාට ගියා ධන 7 වෙනවා. 4යි x ධන 7යි ඍණ 4යි. ඒ කියන්නේ ධන 7න් 4 3යි. අනිසමයි 4යි 3. මොන ආකාරයකට ගත්තත් සරල රේඛීය ප්‍රස්ථාරයක අපි මේ වගේ අනුක්‍රමණය අන්තක්කන්දේ හොයාගන්න එක තමයි ප්‍රධාන අරමුණ. මේ විදිහට අපිට කොහොම තිබ්බත් ක්‍රමය දන්නවා නම් ලක්ෂයක් දීලා තිබ්බොත් අනුක්‍රමණය අන්තක්කන්ද හොයන්න පුළුවන්. අනුක්‍රමණය දීලා තිබ්බොත් සමීකරණ හොයන්න පුළුවන්. අන්තක්කන්ද දීලා තිබ්බත් සමීකරණ හොයන්න පුළුවන්. සමීකරණ දීලා තිබ්බොත් අපිට ඕනම තොරතුරක් ගන්න පුළුවන්. එහෙමනම් සරල රේඛීය ප්‍රස්ථාර සම්බන්ධ ඔච්චර අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රස්ථාර වක්‍ර ප්‍රස්ථාරත් එක්ක අපි ඉදිරි ටික කරමු. මේක කෙටි ප්‍රශ්න පත්‍රයට එන ගාන හදාගන්න දැනුම තමයි මේ කතා කරන්නේ. අපි දැන් සරල රේඛීය ප්‍රස්ථාර සම්බන්ධව සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ඕන ටික කරලා ඉවරයි. ඊට පස්සේ වක්‍ර ප්‍රස්ථාර මම එක ගානකින් සියලුම ප්‍රස්ථාර කොටස් ටික මේකෙන් කියලා දෙනවා මේ සැරේ විභාගෙට එන විදිය. කොහොමද ප්‍රස්ථාර ගානක ඉස්සලාම අපිට දෙනවා සමීකරණයක්. ඊට පස්සේ වගුවක් අංග සම්පූර්ණ කරපු නැති හිස්තලක් දෙකක් තියෙන වගුවක් දෙනවා. ඒ වගුව සම්පූර්ණ කරන්න ඕනේ. මේ ආකාරයට අපි උදාහරණයක් ගමු. ගිය අවුරුද්දේ ගානෙම ගමු 2020 විභාග ගාන. මොකද y සමාන x වර්ග ධන 2x ඍණ 2 කියන සමීකරණයට අදාළව ඍණ 4යි ධන 2යි අතර වසම තුල නැත්නම් පරාසය තුල ප්‍රදේශය තුල අපිට විභාගෙට දෙන්නේ මේ විදිහට කතාව. විභාගෙට තියෙන ගානේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් දෙවෙනි ගාන විදිහට තමයි එන්නේ. ඒ කොටසේ දෙවෙනි ගාන විදිහට තමයි එන්නේ ප්‍රස්තාර ගාන. අද අපි දන්නවා විභාග ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ කොහොමද? විභාග ප්‍රශ්න පත්‍රයේ 30 ඒකේ තියෙන්නේ මොකද්ද? විභාග 32s 32s එක කියනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඕකේ. ඒ කොටස කියලා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කියලා එකක් තියෙනවා B කියලා එකක් තියෙනවා. A එකේ ප්‍රශ්න 25ක් තියෙනවා B එකේ ප්‍රශ්න 5ක් තියෙනවා. ඊට පස්සේ 32s 2 කියන එකේ පළවෙනි කොටසේ මේ A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6න් අපි 5ක් කරන්න ඕනේ. B කොටස තියෙනවා. B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6න් අපි 5ක් තෝරාගෙන කරන්න ඕනේ. මෙතෙන්ට ලකුණු 50ක් තියෙනවා. මෙතෙන්ට ලකුණු 50ක් තියෙනවා. මේකටත් ලකුණු 50ක් තියෙනවා. මේකටත් 50ක් තියෙනවා. එතකොට මේ 50 එකතු වුණාම තමයි 100ක් හැදෙන්නේ. මේ 50 දෙක එකතු වුණාම තමයි 100ක් හැදෙන්නේ. මේ 100යි මේ 100යි එකතු වුණාම 200යි. 200 දෙකෙන් බෙදලා තමයි 100ට 100ක් ලකුණු හම්බෙන්නේ. එතකොට මේ 25ට ලකුණු 50යි කියන්නේ එකට ලකුණු 2යි. මේ 5ට 50යි කියන්නේ එකට ලකුණු 10යි. මේකට එක 2යි. මේකට 10යි. මේ 5ට 50යි කියන්නේ එකට ලකුණු 10යි. මේ 5ට 50යි කියන්නේ එකට ලකුණු 10යි. එහෙනම් ලකුණු 10 ප්‍රශ්න තියෙනවා. ඒ කොටසේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසයි දෙවෙනි එකේ AB දෙකටම ලකුණු 10 ගන්න තියෙනවා. අවසානයේ දෙකෙන් බෙදලා ලකුණු දෙන්නේ. දැන් මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගාන නැත්නම් දෙවෙනි ගාන තමයි ප්‍රස්තාර තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රස්තාර ගානක් තියෙනවා මුලින් කරපු ටික. එහෙනම් අපි දැන් කරන්න යන්නේ 2020 ගානේ මම මුළු ප්‍රස්තාර පාඩමම ඉවර කරනවා. ආයෙත් දෙනකොට ප්‍රස්තාර ප්‍රශ්න තියෙනවා. ප්‍රස්තාර ගාන ආදේශ කරන්න දන්නේ නැහැ. වගුව සම්පූර්ණ කරන්න දන්නේ නැහැ. එක එක ಜಾති හැමදාම කියනවා. මේකේ දීලා තියෙනවා මෙන්න මේ සීමාව තුල. මොකද්ද සීමාව? ඍණ 4යි ධන 2යි. x වලට දෙනවා මෙහෙම. x වල අගය ඍණ 4 කුඩායි හෝ සමානයි x කුඩායි හෝ සමානයි ධන 2. මේක තමයි සීමාව. ඒ කියන්නේ x වල අගය ඍණ 4 සමානයි කියන්නේ 4ත් එක්ක. ඍණ 3 ඍණ 2 බිඳුව 1 2. ඔය සීමාව ඇතුළේ තමයි මේ ප්‍රස්තාරය හඳින්නේ. මේ ප්‍රස්තාරයේ තියෙන සමීකරණය මොකද්ද? x වර්ග ධන 2x ඍණ 2. මම මේ වගුව සම්පූර්ණ කරන්න තියෙන එක වගුව හදන විදිය කියලා දෙන්න හදන්නේ. මේ වගුව හැමදාම හදන්නේ අපි මේ ඍණ සීමාව අපි අයින් කරමුකෝ. y සමානයි x වර්ග ධන 2x ඍණ 2. ඕක තමයි අපි කරන්න යන සමීකරණය ප්‍රස්තාරය. මේකේ
උප්පත්ති මේකේ උපත කියලා දෙන්න. කොහොමද මේක නිර්මාණය වෙන්නේ? එහෙනම් ඍණ 4 ඉඳලා සීමාව තුල ඍණ 4 ඍණ 3 ඍණ 2 බිංදුව 1 2 අර ලක්ෂ මේ xy අක්ෂ තලයේ තියෙන ඉලක්කම්. මෙන්න මේක තමයි අපි මෙතන හදන්නේ. මොකද්ද? x අකුරේ අගය විතරයි දීලා තියෙන්නේ. අපිට ඉස්සෙල්ලාම හදන්න මොකද්ද? x වර්ගයක්. මේක වගුව හදන විදිය මම මේ කවුරුවත් කියලා දෙන්නේ මම කියලා දෙන්න හදන්නේ. මේක විභාගෙට එන්නේ කෙලින්ම x වලට ඉලක්කම් ටික දීලා තියෙනවා. y වලට ඉලක්කම් ටික දීලා තියෙනවා. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 ඊට අදාළව y අගයන් ටික දාන්නයි තියෙන්නේ. නමුත් ඒ y අගයන් එන විදිය මම කියලා දෙන්නම්. හොඳට තේරුම් ගන්න. රයිට්. දැන් ඔන්න y අගය එන විදිය. අපිට දීලා තියෙන්නේ x වර්ගය විතරයි දීලා තියෙන්නේ. එන්න x වර්ගයක් හදන්න ඕනේ. x වර්ගයක් කියන්නේ ඍණ 4 වර්ගය 16යි ඍණ 9යි දාන්න. 3 වර්ගය 9යි ඍණ 9යි දාන්න. 2 වර්ගය 4යි ඍණ 9යි. x වර්ගය 1 වර්ගය 1යි බිංදුව වර්ගය බිංදුවයි 1 වර්ගය 1යි 2 වර්ගය 4යි. ඊට පස්සේ අපිට x වර්ගය තියෙනවා. ධන 2x. මම 2x හදන හැටි බලා ගන්න. 2x කියන්නේ x අකුර දෙකෙන් වැඩි කරනවා. ඍණයි ධනයි ඍණ දෙවරක් 4 8යි. ඍණයි ධනයි ඍණ දෙවරක් 3 6යි. මේක දෙකෙන් x අකුර දෙකෙන් වැඩි කරපුවම 2x පේලිය හදෙන්නේ. එහෙනම් මේ පේලියම දෙකෙන් වැඩි කරන්න. 3 වරක් 2 6යි ඍණ දෙවරක් 2 4යි. එකක් ඍණ එකර 2 2යි එකක් ඍණ බිංදුව එක බිංදුවයි එකර 2 2යි ධන දෙවරක් 2 4යි. 2x ඊට පස්සේ ඍණ දෙකක් ඕනේ. ඍණ දෙකක් දාපුවාම මේ x වර්ගයයි 2x එකයි ඍණ 2යි එකතු වුණාම තමයි හැදෙන්නේ y. එහෙනම් ඍණ දෙකක් හැම එකටම එකතු කරලා බලමු. ඍණ 2යි 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 ඔහොම. දැන් x වර්ගයයි 2x එකයි ඍණ 2යි එකතු වුණාම y හැදෙනවා නම් මේ x වර්ගයයි ධන 2x එකයි ඍණ 2යි එකතු වුණාම y හැදෙනවා නම් මේ x වර්ග පේලියයි 2x පේලියයි ඍණ 2යි එකතු වුණාම y හැදෙන්න ඕනේ. මේ ටික y නම් මේ ටික y ට අදාළ x ඍණ 4ට අදාළයි. එහෙනම් ඍණ 8යි ඍණ 2යි ඍණ 10යි ඍණ 10යි ධන 16යි කියන්නේ ඍණ 10යි ධන 16යි කියන්නේ වැඩි ගානෙන් අඩු ගාන අඩු කරා වැඩි ගානට 10න් 10යි ලකුණ ධනයි. ඊට පස්සේ මේ දෙක මේ පේලි දෙක තමයි අපි එකතු කරන්නේ. මේ මැද තියෙන එක. 6යි 2යි 8යි ධන 9යි ඍණ 8යි. ඒ කියන්නේ ධන 1යි. 4යි 2යි 6යි 6න් 4ක් 2යි. නැත්නම් 4 4 කරනවා ඍණ 2යි. ඍණ 2යි ඍණ 2යි 1යි. 4යි 4 1ක් 3යි ලකුණ ඍණයි. මෙතන ඍණ 2යි. ඊට පස්සේ 2යි 1යි 3යි 3න් 2ක් 1යි ධන. මෙතන 4 4 8යි 8න් 2ක් 6යි. දැන් බලන්න. මෙන්න වගුවක් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැටි. x වල අගය ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 කියලා තියෙනවා. මම එකක් පේන්න කියන්නම්. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. එතකොට x වල අගය මේ. y වල අගය ඍණ 4 6. ඍණ 3ට 1යි. ඍණ 2ට ඍණ 2යි. ඍණ 1ට ඍණ 3යි. බිංදුවට 2 ඍණ 2යි. 1ට 1යි. දෙකේදී 6යි. වැදගත්ම දේ තමයි වගුවේ ඉලක්කම් ටික දිහා. එහෙනම් මේ x අගයට අදාළ ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 මම කරන්න. අදාළ y අගයන් ටික කියන්නේ මොකද්ද? ආවා. මෙතන 6යි 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි ධන 1යි 6යි. ඔන්න ඔය අගයන් ටික අපිට ලැබුණේ කොහොමද? වගුවක් හදන විදිය. වගුව හදන විදිය ඉගෙනගෙන තියාගන්න. y අගේ x අගේ දීලා තිබ්බහම x වර්ගය හදාගත්ත x වර්ග කරලා
ධන 2x කියන්නේ x අකුරු දෙකෙන් වැඩි කරලා පේලිය හදාගත්තා. ඍණ 2 ඔක්කොටම දැම්මා. මේ ටික එකතු කරපුවම y යගේ ලැබෙනවා. ඔහොම තමයි වගුව හදන්නේ. ඒක සරල කරලා ඔයාලට ලේසි කරලා දීලා තිනවා. x අගේ ඔක්කොම දීලා තිනවා. y යගේ එකක්ද දෙකක්ද අනිත් දන්නවා. ප්‍රස්ථාර ගානේ කොහොමද ප්‍රස්ථාරයට වගුව හදාගන්නේ? වගුවේ අගයන් ටික පුරවගන්නේ. දැන් මේකේ දීලා තියෙන අසම්පූර්ණ වගුවක් කියලා දීලා තිබ්බේ මේ එක ඉලක්කමක් අඩු වෙලා තිබුණේ. දැන් අඩු ඉලක්කම් කීයක් අඩු තිබුණත් හදන විදිය මෙන්න එක ක්‍රමයක්. දෙවැනි ක්‍රමය තමයි අගයන් ආදේශ කරන ක්‍රමය ඔන්න දැන් බලා ගන්න. මම මේ අගයන් සියල්ල ආදේශ කරනවා. පළවෙනි එක ප්‍රස්ථාර මොකද y සමානයි x වර්ග ධන 2x ඍණ 2. මෙහෙම තියෙන එකට ආදේශ කරන හැටි බලන්න. x සමාන ඍණ 4. මම මේ අගයන් සේරම ආදේශ කරලා පෙන්නන්න. x සමානයි ඍණ 4 විට මේ x අකුර ඍණ 4 දාන්න. එතකොට y සමානයි මෙතෙන් දානවා ඍණ 4. ඍණ 4 වර්ගය ධන 2ක් ඍණ 4 x වෙනුවට ඍණ 2. ආදේශ කිරීම මෙච්චර කල් දන්නේ නැති කට්ටියට ඔන්න දැන් හරියට බලා ගන්න. එතකොට ඍණ 4 වර්ගය ඍණයි ධන 4 4 16යි. ධනයි ඍණයි ඍණ 4 2 8යි. මෙතන ඍණ 2යි. එතකොට ඍණ සංඛ්‍යා වෙනම එකතු වෙනවා ධන සංඛ්‍යා වෙනම එකතු වෙනවා අවසානයේ වැඩි ගාණෙන් අඩු ගාණ අඩු කරනවා. 8යි 2යි 10යි ඍණ ධන 16 16යි ඍණ 10යි. 16න් 10ක් කීයද? 6යි. y සමානයි 6යි. ආවනේ 10යි. ඊට පස්සේ x සමානයි ඍණ 3 දානවා. x සමානයි ඍණ 3 විට මේ සමීකරණය. මෙතෙන්ට ඍණ 3 දානවා. y සමානයි එතකොට ඍණ 3 වර්ගය. ධන දෙවරක් ඍණ 3. ඍණ 2. ඍණ 3 වර්ගය ඍණයි ධන 9යි. ධනයි ඍණයි ඍණ 3 වරක් 2 6යි. ඍණ 2යි. 6යි 2යි 8යි ඍණ ධන 9යි. 9න් 8ක් 1යි ලකුණ y සමානයි ධන 1යි. 1 ආව නේද? හරි. ඊට පස්සේ x ඍණ 2 දානවා. x සමානයි ඍණ 2. එතකොට y සමානයි ඍණ 2 වර්ගය ඍණ 2 වර්ගය ධන දෙවරක් 1 2ක් ඍණ 2 ඍණ 2 ආය. y සමානයි 2 වර්ගය 4යි ඍණ ධන. ධන ඍණ දෙවරක් 2 4යි. ඍණ 2යි. ධන 4යි 4යි කවලා දානවා ඉතුරු 2ක්. ඍණ 2ක් y සමානයි ඍණ 2යි. ඍණ 2ක් ආව නේද? ඔය ආකාරයට සියලුම අගයන් ආදේශ කරන්න හැටි බලන්න. ඊට පස්සේ මම තව එකක් ආදේශ කරනවා. x සමානයි ඍණ 1. y සමානයි නේ x සමානයි ඍණ 1 විට. මෙතන ඍණ 1 දානවා. ඍණ 1 වර්ගය ධන දෙවරක් x අකුරු ඍණ 1යි. ඍණ 2ක්. දැන් මේක ඍණ 1 වර්ගය ඍණ ධන 1යි. දෙවරක් 1 2යි ධනයි ඍණ 2යි. මෙතන ඍණ 2යි. ඍණ 2යි ඍණ 4යි ඍණ 4යි ධන 1යි කියන්නේ 1 ඍණ 4 කියන්නේ වැඩි ගාණෙන් අඩු ගාණ අඩු කරා වැඩි ගාණෙන් 4 එකක් 3යි ලකුණ ඍණයි. y සමානයි ඍණ 3යි. ඍණ 3ක් ආවා නේද? right. ඊට බිඳුව x සමානයි බිඳුව විට. මේකට කොහොමද? y සමානයි x අකුරට බිඳුව දාපුවම බිඳුවේ වර්ගය ධන දෙවරක් බිඳුව ඍණ 2. මේකත් බැරි ළමයි ඉන්නවා. ඒකයි මම කියන්නේ. බිඳුවට මොනවා කරුවත් උත්තරේ බිඳුවයි. ධන දෙවරක් බිඳුව ඒකත් බිඳුවයි. ලකුණ ඍණ 2යි විතරයි. y සමානයි ඍණ 2යි. ඍණ 2ක් ආව නේද? එක දාන්න. මෙතන x සමානයි 1 විට. y සමානයි 1 වර්ගය 1යි. ධන දෙවරක් 1 2යි. ඍණ 2යි. එතකොට ධන 2යි ඍණ 2යි වුණා y සමානයි 1යි. මේ එක තියනවා නේද? ඊට පස්සේ 2 දාපුවම බලන්න. ඒක දාපු එක ආදේශ කරලා තේරුන්නේ නැත්නම් 2 දාන්න බලන්න. සමානයි 2 දානවා. y සමානයි 2 වර්ගය. ධන 2 වැඩි කිරීම 2. ඍණ 2. දැන් 2 දැම්මා 2 වර්ගය ධන දෙවරක් 2 ඍණ 2. 2 වර්ගය 4යි දෙයක් 2 4යි ධන 4 ඍණ 2. 4යි 8යි 8න් 2ක් 6යි. y සමානයි 6යි. ආව නේද? එහෙමනම් මොන ක්‍රමයකට තිබුණත් වගුව හදාගන්න දන්නේ නැත්නම් ප්‍රස්ථාර ගන්න හදාගන්න බෑ. එහෙනම් මතක තියාගන්න
එක්කෝ ආදේශ කරලා හොයන්නේ එක්කෝ වගු හදන ආකාරයෙන් මොන ක්‍රමයෙන් හදුවත් කමන්නේ මේ එක්ස්ට්‍රා අදාළ y අගයන් ටික හොයාගන්න දැනුම තියෙනවා. ඉස්සර අපි කරේ මේක එහෙම් පිටින්ම අපි හදන්න ඕනේ. අගයන් එකක්වත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ අගයන් 3-4ක් හොයන්න දිලා. දැන් එක අගයයි දෙන්නේ. ඒක මේ ආදේශ කරලා හොයන්නේ. අනිත් එක තමයි දුවේ පුතේ. දැන් ඔන්න මෙතෙක් මම නොකියපු එකක් කියන්නේ. හොඳට බලන්න මේකේ අගයන් ටික දිහා. මෙතන ඍණ 3ක් තියෙනවා. ඊට පස්සේ ඍණ දෙකේව දෙකක් තියෙනවා. එකේව දෙකක් තියෙනවා. හයේව දෙකක් තියෙනවා. එහෙනම් සමමිතියෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ මැද තියෙනවා තනි අගයක් වයිට. ඍණ දෙකක්. ඍණ 3ක් තියෙනවා තනියම. ඍණ දෙකේව දෙකක් තියෙනවා. එකේව දෙකක් තියෙනවා. හයේව දෙකක් තියෙනවා. අපි බලමු මෙතෙන් තව එකක් එකතු කරලා මේ පැත්තට 4 නැතුව ඍණ 5 දාන්න බලමු. ඔය ඉගෙන ගන්න මම කියන්නේ. ඍණ 5 දාපුවාම x වර්ගය කියන්නේ මොකද්ද? x වර්ගය කියන්නේ 5 වර්ගය. 5 25යි. x ට දානොම x සමානයි ඍණ 5 දාලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට y සමානයි මේක මොකද්ද? ඍණ 5 වර්ගය. ඍණ 5 වර්ගය ධන 2යි ඍණ 5යි ඍණ 2. තව ඉලක්කමක් එකතු කරලා පෙන්නුවා. තවත් තේරුන්නේ නැත්තම් සමානයි 5 25යි ඍණ ධන. ධනයි ඍණයි ඍණ 5 2 10යි. ඍණ 2යි. ඍණ 10යි 2යි ඍණ 12යි. ඍණ 12යි ධන 25යි කියන්නේ ධන 13යි. ඔව්. මේකට එන්නේ මොකද්ද? මේක ආදේශ කරපුවාම ඍණ 5 දාපුවොත් මෙතෙන්ද මේ xy වලට මෙතන x දෙනවා ඍණ 5 දාන්නවා කියන්නේ. ඍණ 5 දාපුවම y ට නාගේ මොකද්ද කියලා හොයනවා. ඍණ 5 මේකට ආදේශ කරනවා අපි. මේ ඍණ 5 වර්ගය ධන දෙවරක් 2යි ඍණ 5යි ඍණ 2යි. ඍණ 5 වර්ගය 25යි ධන දෙවරක් 5 10යි ඍණ 10යි ඍණ 2යි. 10යි 2යි 12යි 25යි. 25න් 12 කියන්නේ 13යි. උත්තරේ ධනයි. එහෙනම් මෙතෙන් එනවා ධන 13ක්. මෙතන ආගේ ඍණ 5 වුණා නම් y ටගේ 13ක්. ආදේශ කරනකොටත් ඒ වගේ. x කියන්නේ x වර්ගය කියන්නේ 4 25යි. ධන 2යි x කියන්නේ මෙතන තිබුණ ඍණ 5නේ. ඍණ ධන ඍණ දෙවරක් 5 10යි. හරිනේ. දෙවරක් 5 10යි. ඍණ 2. 10යි 2යි 12යි ඍණ ධන 13 ධන 25යි ඍණ 12යි කියන්නේ ධන 13යි. එතකොට මෙතෙන්දී ආවා ඍණ 5 දැම්මත් 13ක් එනවා. එහෙනම් අර ප්‍රස්තාරය බැලන්ස් කරනකොට මෙතෙන්ටත් 13ක් ආවනම් අනිවාර්යෙන් 3ේදී 13ක් එන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් 3ට ආදේශ කරලා බලන්න. බලමු 13ක් එනවද කියලා. එහෙනම් ප්‍රහාණය පිළිබඳව මම මේ ආදේශ කිරීම වලට ප්‍රශ්නයක් තියෙන නිසා ඒක 100% ඉගෙන ගන්නයි මේ දෙක කරේ. එහෙනම් x සමානයි අපි දාලා බලමු ධන 3. 13 x සමානයි ධන 3 විතර මොකද වෙන්නේ බලමු. y සමානයි 3 වර්ගය ධන 2 වැඩි කිරීම 3 ඍණ 2. 3 වරක් 3 9යි. දෙවරක් 3 6යි. ධන 6යි. ඍණ 2යි. 9යි 6යි කියද? 15යි. 15 ඍණ 2යි කියන්නේ 15 න් දෙයක් කියද? 13යි. එහෙනම් y සමානයි 13යි. එහෙනම් දැන් පැහැදිලි නේද? මෙතන තනි ඉලක්කමක් තියෙනවා. සමමිතියෙන් ඍණ දෙකේව දෙකක් තියෙනවා. ධන එකේව දෙකක් තියෙනවා. හයේව දෙකක් තියෙනවා. 13ේව දෙකක් තියෙනවා. තව ඈතට දෙපැත්තට හදන්න පුළුවන්. ඔය හැදෙන ප්‍රස්තාරේ වර්ගපද සංඛ්‍යාවක ධන නිසා මෙන්න මේ ආකාරයේ අවමයක් එන්නේ. තව යන්න යන්න ඈතට මෙහෙම අවගයන් එනවා. එහෙනම් ප්‍රස්තාර ගානේ පළවෙනි කොටස වගු ආදේශ කරලා ලබා ගන්න එක ඔන්න දැන් ඔයාලට 100ක් පුළුවන්. right. ඊළඟට අපි මේ කියනා ප්‍රස්තාරය ප්‍රස්තාර කඩදාසියක ඇඳලා අපි ඊට පස්සේ මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික උත්තර දෙන එක දෙවනුව. ප්‍රශ්න ටික උත්තර දෙන එක තමයි ඔයාලට ඊළඟට තියෙන්නේ. ප්‍රස්තාර ගානේ ප්‍රශ්න කොටස් 3ක් විතර අහන්නේ. ඒක ඉතාම සරලයි. ප්‍රස්තාර වලට බය වෙන්න එපා. අපි දැන් වගුව මෙතන දියාගමුකෝ. x වලට අගයන් ටික අපි දාමු. ඍණ 4යි, ඍණ 3යි, ඍණ 2යි, ඍණ 1යි, බිංදුවයි, 1යි, 2යි. අගයන් ටික තියෙනවා. එකේදී ඍණ 3යි.
මේ ඍණ 2යි. මේක ඍණ 2යි. ඊට පස්සේ අනිත් පැත්තට ආවා 1යි 1යි. ඊට පස්සේ 6යි 6යි. y අගේ ඔච්චරයි ප්‍රස්තාරික අපිට ඉගෙන ගන්න තියෙන කෑල්ල. දැන් xy අගයන් දෙක දාලා දැන් අපි මේක ප්‍රස්තාර කොටුවක් ගහලා මේකෙදි xy ගන්න. ඊට පස්සේ දෙවිපතේ කවුරුත් කියලා දෙන්නේ නැති ඊළඟ වැදගත් කොටස බලන්න. මේකේ x අක්ෂයේ ඍණ පැත්තේ ඍණ 4ක් තියෙනවා ධන පැත්තේ 2යි. එහෙමනම් අපිට ඕන වෙන්නේ මොකද්ද? x අක්ෂයේ x අක්ෂය කියන්නේ මෙහෙම ගන්න එක. ඒකේ ඍණ පැත්තෙන් 4ක් තියෙනවා ධන පැත්තෙන් 2යි. එහෙනම් මෙහෙම ගන්න එකේ ඍණ පැත්තෙන් 4යි ධන පැත්තෙන් 2යි. එහෙනම් මෙතනින් මැදින් ගන්න y අක්ෂය මේ පැත්තට වැඩිපුර ඉඳ තියෙනවා. ඊළඟ කාරණේ y අක්ෂය බලන්න. ධන පැත්තේ 6යි ඍණ පැත්තේ 3යි. එහෙනම් උඩට 6යි යටට 3යි. මෙන්න මෙහෙම ගහනවා. මෙන්න මේ ආකාරයට ගැහුවා. දැන් මේක x අක්ෂය ධන පැත්තේ තියෙන වෙන්නේ 1යි 2යි. 1යි 2යි. බිංදුවයි. 1යි 2යි 3යි 4යි. ඍණ මෙතන 1 2 බිංදුව. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. මේක x මේක y. y වල තියෙනවා 6ක්. ධන පැත්තේ 6ක්. ඒක x ට වඩා පොඩ්ඩක් පුංචිට දාලා දැන් මේ දීලා තියෙනවා ගානේදී අපිට මතක තියාගන්න ප්‍රස්ථාරයට වාක්‍යයක් දෙනවා මෙහෙම. ඍණ 4 ධන 2 සීමා ප්‍රාන්තය තුළ y සමයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා අනුරූප අගුව සම්පූර්ණ කරන්න. එක්සාන එකේදී අගය අහලා දෙව එක පිළිවෙුවා. ඊට පස්සේ වාක්‍යයක් දෙනවා මෙහෙම. සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණ යොදා ගනිමින් ඉහත අගය වගුව අනුව දී ඇති වර්ග සිතේ ප්‍රස්ථාර කඩදාසිය මත අඳින්න. එහෙමනම් අපිට දීලා නැහැ කොහොමද කුඩා කොටු 10කින් ඒකකයක් ගන්නවද කුඩා කොටු 5කින් ඒකකයක් ගන්නවද මොනවද කතාව. සමහර විට දෙනවා x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක්ද y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක්ද ගන්න කියලා. එහෙම වුණාම පුංචි කොටු චූටි කොටු තියෙන ප්‍රස්ථාර කඩදාසියේ ඒවා 10කින් මෙහෙට එකයි මේ 10කින් දෙකක් ගන්න කියනවා. සාමාන්‍යයෙන් නැත්තම් සමානව ගන්න කියනවා. එහෙම නැත්තම් කැමති විදිහට ගන්න කියනවා. අපිට මේකේ නිදහස තියෙනවා Taman කැමති විදිහට. සාමාන්‍යයෙන් මතක තියාගන්න x වල y වල සමානව ගත්තාම මේ මෙහෙම එන්නේ ප්‍රස්ථාරය. x අක්ෂයේ විහිදවලා ගත්තාම ලස්සනට මෙහෙම එනවා. එහෙනම් මතක තියාගන්න අපි අඳිනකොට x වල ගන්න අගයට වඩා පොඩියට ගන්න y වල. එතකොට ලස්සන ප්‍රස්ථාර එනවා. අපි මේකේ මම චුට්ටක් පුංචි කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1 2 3 4 5 6. මේ පැත්තට ඒ අගයමයි. ඍණ 3 4. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. දැන් x වලගේ ඍණ 4 දී y වලගේ ධන 6යි. x වලගේ ඍණ 4 දී y වලගේ ධන 6යි වෙන්නේ මේ හරියට. x වලගේ ඍණ 3 දී y වල ධන 1. x වලගේ ඍණ 3 දී y වලගේ ධන 1යි. මෙතන වගේ. x වලගේ ඍණ 2 දී y වලගේ ඍණ 2යි. x වල ඍණ 2යි y වල ඍණ 2යි. මෙන්න හරියට. මේ ලක්ෂය තමයි පේන්න ලකුණු. ඍණ 1 දී ඍණ 3යි. x වලගේ ඍණ 1 දී y වලගේ ඍණ 3යි මෙතන වගේ. බිංදුව දී ඍණ 2යි. x වල බිංදුව දී y වලගේ ඍණ 2යි මෙතන. එකේදී ධන 1යි මෙතන. දෙකේදී 6යි මෙතන එන්නේ. දැන් ඔන්න ලක්ෂ ටික ඇඳා අපි ඒ ලක්ෂ ටික යා කරමු අපි. මේ ආකාරයට ප්‍රස්ථාරي ලස්සනට අඳින්න ඕනේ ඇද වෙන්නේ නැති වෙන්න. මේක අපිට රූල තියලා අඳින්න බෑ. මේ ලක්ෂ ටික යාවෙන්න අඳිනවා. අපි ඇඳා කියලා. right. ප්‍රස්ථාරයක් මත මේ ලක්ෂ ටික අඳුවා මේ තනි ලක්ෂේ මේක හැම එකටම ලක්ෂ දෙක දෙක එනවා x අගයට. මෙතනදී x අගය තියෙනවා බිංදුවයි ඍණ 2යි. මෙතන x අගය 1යි ඍණ 3යි. මෙතන x අගය 2යි ඍණ 4යි. y අගය එක y අගයට x අගයන් දෙක දාගෙන තියෙනවා. මෙතන y ඍණ 3ේදී ඍණ 3ද
ඔව්. y වලගේ ඍණ 3 මෙතන තියෙන්නේ. තුනේ දෙකයි. ඊට පස්සේ ඇඳපු ගමන් අපි මේකේ ලියනවා මේක y සමානයි x වර්ග ධන 2x ඍණ 2 කියලා ලියුවා. සමීකරණය. දැන් අපි ඊළඟට කොහොම ඇඳත් මොකක් ඇඳත් ඇඳපු ගමන් මෙතනින් මේ රේඛාව අපි අඳිනවා දැන්. රූල තියලා මෙන්න මේක කඩේකින් අඳිනවා අපි මේ ආකාරයට. මේකට කියනවා y මේක මොකද්ද x අක්ෂයේ එක හරහා ඍණ එක හරහා යන එක x සමානයි ඍණ 1. එහෙනම් මේකට අපි කියනවා සමමිතික අක්ෂය. අපි ඇඳපු ගමන් ප්‍රස්ථාරය ඇඳපු ගමන් සමමිතික අක්ෂය ඇඳලා කඩේ වලින් සමීකරණය ලියන්නම ඕනේ. ඒක ප්‍රශ්නයකට අහනවා අපි. ඊළඟ එක තමයි මෙන්න මේ ලක්ෂය මොකද්ද? මෙහෙම අඩු වෙලා අවමගයකට යන වැඩි වෙන එකට මේකට කියනවා අපි අවම. එහෙනම් මේක අවම ලක්ෂය. අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න මතක තියන්න. මෙතන ඛණ්ඩාංකය. මෙතන x අගය මොකද්ද? ඍණ 1යි. y අගය මොකද්ද? ඍණ 3යි. එහෙනම් මේ ලක්ෂයේ ඛණ්ඩාංක අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අවම හරි උපරිම හරි එන ලක්ෂය. සම්මිති ලක්ෂයේ සමීකරණය අපි ලියන්න ඕනේ අඳපු ගමන්. දැන් ඔයාලා මේ දක්වා ඉගෙන ගත්තා. ලක්ෂ ටික x අගයන් ටික ආයස කරලා වගුව සම්පූර්ණ කරලා 100ක් ඉගෙන ගත්තා. right. මම මේ ගානේ මුළු ප්‍රස්තාර පාඩම කරනවා. කියලා තියෙනවා x සමාන 1 විට y අගය සනායේ ආදේශ කරලා හොයන්න. දැන් ඔයාලා ඕන එකක් දන්නවනේ right. ඊට පස්සේ අනෝක කෙරුවා. එහෙනම් පළවෙනි එකට අපිට එනවා මෙන්න මේකට 1 දාන්න ඕනේ. මොකද මේ අගය හොයාගන්න කියලා ඍණ එකේදී 3 හොයන්න කියලා තිබ්බා. 2 තමයි මේ ප්‍රස්තාරය ඇදින එක. එහෙනම් මේක අංක 2. අන A කොටසේ 1 2. ඊට පස්සේ දැන් ඒක 10. ඊට පස්සේ B කොටස කියනවා මෙහෙම. දී ඇති ප්‍රස්ථාරයේ භාවිත කර එහි සම්මිති අක්ෂයේ සමීකරණය ලියා දාන්න. සම්මිති අක්ෂයේ සමීකරණ අපි කියලා දෙනවා නේ. එහෙනම් B කොටසේ 1 සම්මිති අක්ෂ සමීකරණ මොකද? x සමානයි ඍණ 1යි. x සමානයි ඍණ 1යි. ඔන්න 1. ඒකේ දෙවෙනි කොටස මොකක්ද කියලා බලමු. B කොටසේ දෙවෙනි එක අහනවා වර්ගද සිත ඍණ වන x යගේ ප්‍රාන්තය ලියන්න. පුතේ අර කොහා එලවන්න ඕනේ. සිතේ ඍණ වන x යගේ. සිතේ කියන්නේ ප්‍රස්ථාරයට. මේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා මෙතනින් බහැලා ඔහොම යනවා. සිතේ කියන්නේ y ට මතක තියන්න. y වලගේ මෙතනින් උඩ ධනයි මෙතනින් පල්ල ඍණයි. එහෙනම් ඍණ වෙන්නේ මේක ඇවිල්ලා මෙතනදී පහළට බහිනවා මෙතනදී උඩට යනවා. එතකොට ඍණ වන x අගේ පරාසය කියන එක එන්නේ කියවා මේක මේ කොටස ඍණයි. මෙන්න මෙතනින් පල්ලෙහා මේ ටික ඍණයි. මෙතනදී ඍණ වෙන්න පටන් ගන්නවා. එතන අපි කියනවා ඍණ 2.75 වගේ. පේන විදිහට මේක කොටු කොලේ හරි පරිමාණය ගත්තොත් වෙනස් වෙන්න පුළුවන්. මෙතනදී ධන 1.75. මෙතන 1 මෙතන බිඳුව 0.75. එතකොට ඒක අපි ලියනවා මෙහෙම. x වලට සීමාවක් මෙතන ඍණ 2.75 7.5ට වැඩි x වලගේ අඩුයි මෙතන 0.75. ඔය සීමාව තුල සිතේ ඍණ වන්නා x පරාසය කියන්නේ එතකොට ඔන්න ඔය කොටසට c කොටස. ප්‍රස්ථාරේ නැවත ප්‍රස්ථාර හැඩේ නොවෙනස්ව පවත්වා ගැනීමෙන් එය ඛණ්ඩාංක තලයේ මත ඒකක 5කින් ඉහළට විස්ථාපනය කළොත් ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා අදාළ වර්ග සමීකරණය ඔයසාන මේ ආකාරයට ලියා දක්වන්න කියලා දෙනවා. ඒකට අපිට එනවා මෙහෙම. ඒකක 5ක් ඉහළට ගියා කියන්නේ මෙතන 3 තියෙන එක 2යි 1.1යි මෙතෙන් යනවා. මෙන්න මෙතෙන් යනවා. මේ හැඩය වෙනස් නොකර මෙන්න මේ ආකාරයට. එක 5ක් කියන්නේ මෙතන ඉඳලා 5ක් ඒක 3 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙතෙන් යනවා ප්‍රස්ථාරය ඉහළට. එහෙනම් මේකේ හැඩය ඉන්නේ මෙතන ඛණ්ඩාංක වෙන්නේ මොකද්ද? මේ මෙතන x අගේ ඍණ 2 ඍණ 1මයි ඍණ 1 y අගේ ධන 2. එතකොට මෙතන එනකොන ඍණ 1යි ධන 2යි තමයි මේකේ අවමගය එන්නේ. හැඩය වෙනස් නොවී මේක තියෙනවා නම් මේකේ සමීකරණය ලියන්න කියලා කියනවා. සමීකරණය අපිට ලියන්න කියලා දෙනවා
x ධන p වර්ගය ධන q ආකාරයට ලියන්නලු. මතක තියාගන්න මෙහෙම එකක් දුන්න ගමන් මේකේ සමීකරණය යන්නේ y සමානයි x ධන p වර්ගය ධන q ආකාරයට මේක හරවපුවම මෙන්න මේ යගේ තමයි p ලකුණ මාරු වෙලා. y සමානයි x මෙතන මේක p කියන්නේ ධන 1. ඒකේ වර්ගය ධන q කියන්නේ ඍණ 3යි. ඍණ ධන නෙවෙයි ඍණ 3. මේක තමයි අපේ පරණ සමීකරණය. ඕකම කියන්න පුළුවන් y සමානයි මෙන්න මෙයාකට x ධන 1 වර්ගය ඍණ 3. මේක තමයි මේ ආකාරයේ x ධන p ආකාරයට ලියපුවාම එන්නේ. මොකද මෙන්න මේ p අකුරයි q අකුරයි කියන්නේ මෙන්න මේ ලක්ෂයේ තියෙන මෙතන ඍණ 1යි මෙතන ඍණ 3යි තමයි pq කියන්නේ. මතක තියාගන්න මේ p අකුරේදී මේ x අගේ ලකුණ මාරු වෙනවා. ඍණ 1 කියන එක p සමානයි ධන 1 වෙනවා. q සමානයි මේ තියෙන එකම ඍණ 3යි. ඒක කොහොම තිබුණත් ඒකමයි. එහෙනම් මේකේ සමීකරණය මොකද්ද? y සමානයි මේකේ ලකුණ මාරු වෙනවා x ධන p වර්ගය ධන q ආකාරයට y සමානයි x ධන p කියන්නේ මේකේ ලකුණ මාරු වෙනවා අනිවාර්යෙන්. එතකොට ධන 1යි වර්ග ධන මෙතන තියෙන්නේ ධන 2නේ. එහෙනම් ධන 2 වෙනවා. ඒ කියන්නේ ඒ අන්තිම කොටසට උත්තරේ y සමානයි x ධන 1යි වර්ගය ධන 2. ඕක තමයි අර ප්‍රස්තාර සමීකරණය. මේ ආකාරයට දෙන ඕනම එකක මෙතන ලක්ෂ දෙක දාලා y සමානයි x ධන a වර්ගය ධන b ආකාරයට එනවා. එතකොට අවම ලක්ෂයේ කණ්ඩායමක තමයි ඍණ a ධන b වෙන්නේ. මේ ඍණ a ධන වෙනවා. ඔගේ අනිත් පැත්ත y සමානයි x ඍණ a වල වර්ගය ධන b කියලා කිව්වොත් මේකේ කණ්ඩායම කියන්නේ a b වෙනවා. a වල ලකුණ මාරු වෙලා මෙතෙන් දෙනවා. ඒක මතක තියාගන්න, අවබෝධ කරගන්න. ඕක තමයි ක්‍රමය. ඊළඟට අපිට තියෙනවා මෙතන යට එක පේන්නේ නැත්නම් මම උඩින් ලියන්න. මේ අපි හොයන්න ගිය එක y සමානයි මෙතන අගින් බද්ද ඍණ 1යි ධන 2යිනේ. x ඍණ 1 ධන 1යි වර්ගය ධන 2. මේක තමයි අලුතෙන් එන ප්‍රස්තාරයේ සමීකරණය. මේක මෙහෙම ඇඳලා අපිට ඕන y තමයි x ධන 1 වර්ගය ධන 2යි කියලා ලියන්න. right. දැන් ඔය 2020 ගානේ මේ කොටස් ගොඩක් මම කියලා දුන්නා. ඊට පස්සේ ඕකට දෙනවා තව එකක් y සමානයි සරල රේඛාවක් පටලවලා ඒකේ සමීකරණ. ඒක මම ඊළඟ ගානක් හදලා කියලා දෙන්නම්. ඔන්න දැන් 2018 ගාන අපි වෙනස් එකක් හදලා බලමු. 2018 ගානෙන් අපිට කියනවා අමුතු එකක්. අපිට දීලා නැහැ සමීකරණය. මේකේ දීලා තියෙනවා මෙහෙම. x හා y යන වර්ගසිතේ x යගේ කිහිපයකට අනුරූප y යගේ ඇතුළත් අසම්පූර්ණ වගුවකි. මෙන්න වගුව දීලා තියෙනවා. ඔන්න 2018 ගාන. බලන්න මේක 2018. වගුව දීලා තියෙනවා x y වලට අගයන්. මේ x y. x වල y වල අගයන් ටික මේ ආකාරයට අපිට දීලා තියෙනවා. ඔන්න හොඳ ගාන. ඒක කොහොමද? x වල අගය ඍණ 1 ඉඳලා ධන 5 දක්වා. ඍණ 1යි බිංදුවයි 1 2 3 4 5. ඊට පස්සේ y අගයන් ටික දීලා දෙනවා අඩුවෙන්. 6යි 1යි ඍණ 2යි ඍණ 3යි. 6යි 1යි ඍණ 2යි ඍණ 3යි. ඍණ 2යි 6යි. ඍණ 2යි මෙතන 6යි දාලා තියෙනවා. අහනවා මේ ආකාර අපිට දීලා තියෙනවා මෙන්න මේ ටික. දැන් මම ඔයාලට කියලා දුන්නා ඉස්සල්ලා ගානේ වගුවක සමමිතියෙන් අපිට ඉලක්කම් පුරවන්න පුළුවන්. කොහොමද? 3 ඒවා 1යි, ඍණ 2 ඒවා 2යි.
6 2යි. එහෙනම් මේක නේද මෙතෙන් එන්න වෙන්නේ. මොකද්ද? 1යි. හිස් තැනට අදාළ එක 1යි. ඔය ගණන් ගැන අවබෝධය තිබ්බනම් හදන්න දෙයක් නැහැ. ඕනනම් අපි ආශ කරලා බලමු මේක. ඕක තමයි ගන්න. නමුත් ප්‍රස්තාරිත සමීකරණ දීලා නැහැ. කියලා මෙන්න මේ සම්මිතියෙන් මේක පුරවන්න කියලා. වර්ග සිතේ සමමිතිය සැලකීමෙන් x = 4 වෙනට y යගේ කරන්න. එහෙනම් x = 4 වෙනට y යගේ මේ යගේ. ඊළඟට කියලා තියෙනවා සම්මත අක්ෂ පද්ධතියක් සුදුසු පරිමාණයක් යොදා ගන්නේ වර්ග සිතේ ප්‍රස්තාරයේ ඉහත අගයේ වගුව අනුව ප්‍රස්තාර කඩදාසිය අඳින්නලු. දැන් මේක ප්‍රස්තාර කඩදාසිය අඳින්න ඕනේ. අඳින්න කලින් මේක තමයි හැරෙන ලක්ෂයේ කණ්ඩායමක මේ තනි එක. x වලගේ 2ේදී y වලගේ 3යි. අර මේ හැරෙන ලක්ෂය මෙන්න මෙහෙම එකේ x වලගේ මෙහෙම එන්නේ මේ මෙහෙම එන්නේ 1 2 2 1 2 3 මෙන්න මෙහෙම එන්නේ ඔක. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 x වලගේ 2ේදී y වලගේ ඍණ 3යි මෙන්න මෙහෙම සමීකරණයක් එන්නේ. මෙතන 2 ඍණ 3 කියන එකෙන් මම ඇඳලා පෙන්නන්නම්. මොකද මේකයි තමයි හැරෙන ලක්ෂයේ කණ්ඩායම 2 ඍණ 3. එහෙනම් මේ ආකාරයට y සමානයි x ධන a වර්ගය ධන b ආකාරයට හැදුවොත් එන්නේ මේකේ ලකුණ මාරු කරලා a වෙනුවට දානවා. මේක b වෙනුවට කොහොමද දාන්නේ? මොකද්ද y සමානයි x 2 කියන එක මාරු කරපුවාම ඍණ 2යි ඒකේ වර්ගය ධන b කියන එකට මේක දානවා ඍණ 3. ඕක තමයි සමීකරණේ එන්නේ. ඔන්න අවබෝධයෙන් ඒක හදන්නේ. මේ ලක්ෂය මේක දිහා බලපුවාම හැරෙන ලක්ෂයේ කණ්ඩායම් වෙනවා x අගේ y අගේ. x කියන්නේ 2යි y කියන්නේ 3යි. y සමානයි ax වර්ග x ධන a වර්ග ධන b ආකාරයට හදපුවාම මේක මෙතෙන් එනවා ලකුණ මාරු වෙලා x ඍණ 2 වර්ගය මේක එහෙම්ම ලියනවා ඍණ 3යි. එහෙනම් ඕක තමයි සමීකරණය. දැන් අපෙන් අහනවා මෙහෙම. සම්මත අක්ෂ පද්ධතිය මත ප්‍රස්තාර අඳිනවා. x සමාන බිඳුවේහි x යගේ බිඳුවේ සිට 2 තෙක් වැඩි වෙන විට y හැතිරීම වහනවා. ඒ කියන්නේ මොකද්ද බලමු. මුන්තිය දාගන්න. ඍණ 1යි බිඳුවයි 1යි 2යි 3යි 4යි 5යි. y ට 6යි 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි 1යි 6යි. මේක තියාගෙන මම මේක මකනවා. x ට ඍණ 1යි ධන 5යි. එහෙනම් x අක්ෂය මෙහෙන් එන්නේ. y ට ධන පැත්තේ 6යි ඍණ පැත්තේ 3යි. මෙන්න මෙහෙම එන්නේ. x ට ඍණ පැත්තේ 1යි. ඍණ 1යි බිඳුවයි. 1යි 2යි 3යි 4යි 5යි. මේක x අක්ෂය. මූල අක්ෂය මේක y. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. ඔන්න හතරක් දාමු. දැන් ලක්ෂ ටික ලකුණු කරමු. ඍණ 1ේදී ධන 6යි. x ඍණ 1ේදී ධන 6යි මෙතන. බිඳුවේදී ධන 1යි. මෙතන. 1ේදී ඍණ 2යි. 1ේදී ඍණ 2යි මෙතන. 2ේදී ඍණ 3යි මෙතන. 3ේදී ඍණ 2යි මෙතන. 4ේදී 1යි මෙතන. 5ේදී 6යි මෙතන. දැන් ඔන්න තනි ලක්ෂයක් ආව මේක මෙහෙම ඇඳා. මෙහෙම ඇඳා. ඇඳපු ගමන් මෙතන අපි මෙහෙම රවුම් කරන්න ඕනේ. මෙහෙම කඩේ වලින් මේ රේඛාව ඇඳලා x සමානයි ධන 2යි කියලා සම්මිතිය අක්ෂ සමීකරණය ගන්න. x වල 2 හරයන් නිසා x සමාන ධන 2. ඒත් එක්කම අවම ලක්ෂයේ කණ්ඩායම මේ තියෙන්නේ. මෙතන x අගේ 2යි y අගේ ඍණ 3යි. මම ඇදලා බෙන්නේ. එහෙනම් මේකේ සමීකරණය මෙන්න මේ දෙක දිහා බලලා අපි ලියන්න පුළුවන් මෙහෙම. y සමානයි x ධන a වල වර්ගය ධන b කියලා. නැත්නම් මෙතන ධන b වල වර්ගය ධන q කියලා.
p කියලා කියන්නේ මෙතන ඉලක්කම ලකුණු මාරු වෙලා. එහෙනම් මෙතන එන්නේ ඍණ 2යි. ඍණ 2 වර්ගයයි. මෙතන එන්නේ කෙලින්ම එක ඍණ 3යි. ඕක තමයි සමීකරණය. දැන් අපිට අහනවා මොකද්ද? x සමානයි x යගේ බිඳුවේ සිට 2 තෙක් වැඩි වෙන විට y යගේ හැසිරීම අහනවා. x වලගේ බිඳුවේ ඉඳලා 2 දක්වා වැඩි වෙනකොට x වලගේ බිඳුවේදී ප්‍රස්ථාරය y යගේ 1යි. මේ මෙතන බිඳුව 1 කියන ලක්ෂය. x වලගේ 2 වෙනකොට ප්‍රස්ථාරය යගේ මෙතන 2 ඍණ 3. එහෙනම් x වලගේ මෙතන ඉඳලා මෙතෙන් යනකොට y වලගේ මෙතන ඉඳලා මෙහෙම අදිනවා මෙතන. කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් එනවා. මෙන්න මේ සීමාවේ. එහෙනම් x අගය බිඳුවේ සිට 2 දක්වා යන විට y x වලගේ බිඳුවේ ඉඳලා x වලගේ බිඳුවේ ඉඳලා 2 දක්වා යනකොට මෙහෙම ප්‍රස්ථාරය මෙතන ඉඳලා මෙතෙන් යනවා. y අගය නම් මෙතන ඉඳලා මෙතෙන්ද. ආන්නේ x යගේ බිඳුවේ සිට 2 තෙක් වැඩි වෙන විට y හැසිරීම. මෙතන මෙතන වැඩි වෙනකොට y හැසිරීම මෙතන ඉඳලා මෙතෙන් යනවා. එහෙනම් 1 සිට ඍණ 3 දක්වා අඩු වෙනවා. y 1 සිට 1 තමයි වැඩිම මෙහෙම ඍණ 3 දක්වා අඩු වෙනවා. නැත්තම් විට y අගය y සමානයි මෙතන 1. ධන 1 සිට ඍණ 3 දක්වා අඩු වේ. 1 තමයි වැඩිම, ඒකද ඍණ 3 දක්වා අඩු වෙනවා. මේ සීමාවේ පවතිනවා. ඕක තමයි එතනින් කියන්නේ. මෙහෙම යනවා මෙතෙන්. එතකොට y යගේ මෙතන මෙතෙන්ට බහිනවා. x යගේ බිඳුව මෙතෙන් යනවා. ඊළඟට මොකක්ද කියන්නේ? y සමානයි x ඍණ a වර්ග ධන b ආකාරය ප්‍රකාශ කරන්න කියන්නේ ඍණ a කියන්නේ මේක. y සමානයි x ඍණ 2 වෙනවා. ධන 2 ඍණ 2 වෙනවා. වර්ගයේ ධන b කියන්නේ ඍණ 3ට. ප්‍රකාශ කරා. ඒක ඊළඟ කොටස. කියනවා y සමානයි t යනු x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි. මෙම සරල රේඛාව සහ වර්ගසිතේ ප්‍රස්ථාරයේ x ඛණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා t පිහිටිය යුතු ප්‍රාන්තරය කුමක්ද? ඒ කියන්නේ මෙහෙමයි. කියන්නේ y සමානයි t කියන රේඛාව x වලගේ ධන වෙන්න නම් මෙතනදී මෙන්න මෙතනදී ප්‍රස්ථාරය මෙහෙ යනවා. එතකොට x ගේ බිඳුවයි. එහෙනම් y වලගේ මෙතනදී 1යි. y සමානයි 1ේදී x වලගේ බිඳුවයිනේ. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා මෙතනදී y සමානයි t කියන රේඛාවක් තියෙනවා. එහෙනම් t කියන රේඛාව මෙන්න මෙතනදී යනකොට y සමානයි t නම් x වලගේ ධන වෙන්න නම් මෙන්න මේ y සමානයි t රේඛාවට x වලගේ ධන වෙන්න මෙන්න මෙතනට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ t වලගේ ඍණ 3ේදී මොකද වෙන්නේ? y වලගේ දැන් මෙහෙදි බැලුවත් මෙතන x වලගේ ධනයි. මේ හරිය බැලුවොත් මෙතන x වලගේ ඒ ධන 3යි. මේ හරිය බැලුවොත් මෙතන x ගේ 1.5යි, මෙතන x ගේ 3යි. මෙතන බැලුවොත් එතන x ගේ 2යි. මෙහෙ බැලුවොත් ප්‍රස්ථාරය කැපෙන්නේ නැහැ. y අක්ෂයේ මෙහෙ තිබ්බොත් මෙතන අගේ x අගේ මොකද්ද වෙන්නේ? ඍණයි. එහෙනම් මෙතනත් තමයි x අගේ බිඳුව වෙන්නේ. එහෙනම් y සමානයි t කියන රේඛාවක් ගත්තොත් ඒකෙදි x අගේ ධන වෙන්න නම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යන සීමාව තුළ තමයි ප්‍රස්ථාරය පිහිටන්නේ. මෙතනින් මෙහාට ගියවම t වලගේ ඍණ වෙනවනේ. එහෙනම් මෙතනදී y ටාගය 1ේදී 1 ඉඳලා t වලගේ මෙතන
ඍණ 3 කියන ඉලක්කම් දෙක අතරේ පිහිටන්න ඕනේ. අන්න ඒක තමයි t වලට තියෙන අගය y සමානයි ඒක මම මෙහෙම කියන y සමානයි t කියන රේඛාව x අගය ධන වීමට මෙතනින් උඩට ගියොත් x විනායි. එහෙනම් මෙතන එකේ ඉලක්කම. මෙතනින් ගිහිල්ලා මෙතනින් පහට ගියොත් මේක අහු වෙන්නේ නැහැ. එහෙනම් ඍණ 3. එකයි ඍණ 3යි අතරේ t තියෙන්න ඕනේ. එකට එකයි ඍණ 3යි අතරේ තමයි මේක පිහිටන්න ඕනේ. අපි ඒක ලියනවා මෙහෙම. ඍණ 3 කියන එකට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ. එකට වඩා සමාන වෙන්න ඕනේ. එකට වැඩි හෝ සමාන වෙන්න ඕනේ. එකට වඩා වැඩි වුණොත් කචල් ඍණ වෙනවා. මේකට මෙහි ගියත් ඍණ වෙනවා. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මෙතන අතරේ තිබුණොත් x අගේ ධනයි කියන කතාව තමයි මේක පැහැදිලිව මතක තියාගන්න ඕනේ. මම හිතන්නේ ඔයාලට ප්‍රස්තාර පිළිබඳව දැන් මේකේ ඡේදනයක් ගත්තාම ඒකේ ඡේදන ලක්ෂය දැන් මේ රේඛාව මෙහෙම ගැහුවොත් එහෙම මේ ඡේදන ලක්ෂය කන්දම් ගහන්නේ මෙතනින් ගහනවා ඉතරයක්. මෙතන 4.2යි. මේක y සමානයි මොකක් හරි 2x ධන 3 හරි මොකක් හරි තියෙනවනේ. ඒ රේඛාවේ මේකේ ඡේදන ලක්ෂය අහුවොත් ඒ කැපෙන ලක්ෂයේ ඉඳලා ඉතරෙන් මෙතන ගන්නවා. මෙතන කැපෙන ලක්ෂයේ ඉඳලා මෙතන ඉතරයක් ගන්නවා. මේ පොයින්ට් එකයි නේ මෙතන x අක්ෂය. මෙතනයි අගේ. ඒ වගේ තමයි ප්‍රස්තාරවලදී ඇති දෙයක් නෑ. ওই කරුණ ටික අපි හරියට ඉගෙන ගත්තම මම කියන්න දැන් ඔයාලට සරල රේඛී ප්‍රස්තාර පිළිබඳව, වක්‍ර ප්‍රස්තාර පිළිබඳව මේකේ උපරිමයක් මට කරන්න බැරි වුණා. උපරිමයක් මම කරන්න ඊළඟට. ඊට පස්සේ මේ ආදේශ කිරීම මේක ඇතුලේ චිතේ ධනවන්නා වූ එක්සි පරාසය කියන්නේ ප්‍රස්තාරයේ දැන් මෙහෙම තියෙන එකක මෙහෙම තියෙනවා නම් මෙතනින් උඩ ධන. මෙතනින් පහකට ගාපු ගමන් ඍණ. සිතේ ඍණ වන්නා වූ මෙතන 2 කියලා හිතන්න ඍණ. මෙතන ධන 2 කියලා හිතන්න. ඍණ 2 ඉඳලා ධන 2 දක්වා සිතේ ධනයි. ඍණ 2කට වඩා මෙහාට යනකොට ඍණයි. ඊට එහා පැත්තේ ප්‍රස්තාරය ඍණයි. ප්‍රස්තාරය කියන්නේ y. මේ වක්‍රයට. එහෙනම් සිතේ ඍණ වන්නා වූ එක්සි පරාසය, සිතේ ධන වන්නා වූ එක්සි පරාසය. ඊට පස්සේ එක එක ඉලක්කම් අහනවා. x සමානයි බිඳුව විට අගේ මොකද්ද? මේ බිඳුව මෙතන. එහෙනම් මම හිතන්නේ ප්‍රස්තාර ගැන හොඳ අවබෝධයක් එන්න ඇති. ඔය ආකාරයට මේවා විභාග ගන්න මම ඔය දැන් ළඟම තිබ්බ ගණන් ටික හැදුවේ. ඒකෙන් තමයි ඔයාලට මේ පාරේ එන්නේ විභාගෙට. ඒ ආකාරයට අපිට අනිවාර්ය විභාග ගණනක් කියලා ලකුණු 10යි. කෙටි ප්‍රශ්න පත්‍රය ගණන් හදන්න හොඳටම දැනුම් ප්‍රමාණවත්. ඒ ටික කරලා මගේ අනිකුත් වීඩියෝ වල දෙන සියලු පාඩම් SW Max YouTube channel එක subscribe කරලා ඊට පස්සේ යාළුවන්ට බාන්න එක share කරලා bell icon එක click කරලා තියාගන්න. මම දාපු පාඩම් සියල්ල වලට ඕන වෙලාවක එනවා. අපි මේ ආකාරයට අපි නිවසේ පවත්වාගෙන යනවා නොමිලේ උගන්වන පන්තියක්. සෑම බ්‍රහස්පතින්දාවකම හවස 7ට තියෙනවා මේ විභාගය දක්වා කරන එක. ලබන අවුරුද්ද අපි ඔය ආකාරයටම කරමු. අපි යාළුවන්ට දැනුවත් කරලා සම්බන්ධ වෙන්න. මගේ දුරකථන අංකය මම දාලා තියෙනවා. මෙන්න අංකය. කතා කරන්න WhatsApp එක 077 37 834ට WhatsApp පණිවිඩයක් දෙන්න ඔබට අවශ්‍ය නම් ඕනෑම ආකාරයකට පන්තියක් පවත්වා ගැනීමට පුළුවන්. එහෙනම් ඔබට ජය.